හොඳයි. ජනතාව අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හැමෝටම පේනවා අපි අද දවසේ සාකච්ඡා කරන්න තියෙන ෂඩුවත විශ්ලේෂණය අපේ පාඩමේ දෙවැනි පාඩමේ ව්‍යාපාර පරිසරයේ පාඩමේ අවසාන කොටසයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. අද ළමයි මට ඔළුවේ තිබ්බේ අද දවසේ අපිට පටන් ගන්න තියෙන්නේ කෙලිම පාස් පේපර් ටික කියලා. හරි. ඒ නිසා මම අද කැමරා එක රෙඩි කරේ නැහැ. ඒ නිසා දැන් කැමරාව දාන්න වෙන්නේ නැහැ. කමක් නැහැ. ගැටලුවක් නැහැ. අපි ලස්සනට වැඩි කරගෙන යමු. තියරි කොටස පොඩි කොටසක් තියෙන ඊට පස්සේ තියෙන අපිට කෙලින්ම ගණන් ටික හදන්න ටික තියෙන්නේ. සෝරි ගණන් ටික නෙමෙයි පාස් පේපර් ටික කරන ටික තියෙන්නේ. ඒ නිසා කැමරා එක දැම්මත් විනාඩි කිහිපයකට විතරයි දාන්න වෙන්නේ. හරි. ඒ නිසා දැන් ඒකට වෙලා නාස්ති කරන්න ඕනේ නැහැ. ඒ ටික සෙට් කරන්න අපි වැඩි කරගෙන යමු. මාතෘකාව ෂඩු අත විශ්ලේෂණය. හරි මාතෘකාව ෂඩු අත විශ්ලේෂණය. පුතේ ඕගොල්ලෝ හරිද? හරි ෂඩු අත විශ්ලේෂණය. දැන් ඔයගොල්ලෝ දන්නව නේද? ඔයාලගේ දකුණු අත දන්නව නේද? දකුණු අත දන්න කට්ටිය ස්කිල් මෙසේජ් එකක් දාන්න. දකුණු අත දන්නව නේද ඔයගොල්ලෝගේ? මොන අතද? බත් කන අත පැත්ත නේද? බත් කන අත අපි කියනවා දකුණු අත. හරි. ඊට පස්සේ නියමයි. ඊට පස්සේ ඒතර වම් අත දන්නවද? වම් අත දන්නවද? ඔව් වම් අතත් දන්නවා. මොකක්ද? බත් කන අත පැත්ත නේ අනිත් වැඩේ කරන පැත්ත නේද? හරි හොඳයි. නියමයි. එහෙනම් ළමයි දැන් දකුණු අත දන්නව වම් අත දන්නව. හරි. කට්ටිය ෂඩු අත දන්න කට්ටිය PS කියලා මෙසේජ් එකක් දාන්න බලන්න. දකුණු අතත් දන්නව වම් අතත් දන්නව. මගේ ප්‍රශ්නය ෂඩු අත දන්නේ උන් අත උසපල්ලා. PS කියලා කියන්නේ. හරි. හොඳයි. ෂඩු අත දන්න ඕන සමහර නේද? හරි. හරි. අනේ සර් ගෝසර් ඔයා කිරිවල දාලා තියෙනවා. අද මම කැමරා එක ඔන් කරන්න විදියක් නැහැ. අද හරි. අද එහෙම යක් කමක් නැහැ. ෂඩු අත විශ්ලේෂණය. පුතේ මම මෙහෙම කියන්නම් වැඩි. ෂඩු අත ළමයි මේක ෂඩු අත කියන වචනේ තිබ්බට ඇත්තටම මෙහෙම වචනයක් සිංහල භාෂාවේ නැහැ. එහෙනම් බලමු ඇත්තටම ආගේ අච්චු පොතේ නෑ ළමයි ෂඩු අත කියන වචනේ. පැහැදිලිද? නමුත් මම ඒ තාටින් කියන්න නමුත් කියලා කියන්න ගිය එක. හරි. අබ් බලමු මොකක්ද මේ ෂඩු අත විශ්ලේෂණය කියන්නේ කියලා. හරි වැඩි පටන් ගමු මෙහෙම. පුතේ ෂඩු අත ෂඩු අත. හරි පුතේ ෂඩු අත කියන වචනේ හැදිලා තියෙන්නේ මෙන්න මේ විදියට. ශක්තියින්. මොකක්ද? ශක්තියින්. අනිත් එක දුර්වලතා. ශක්තියින් දුර්වලතා. හරි මම අවස්ථාව දෙනවා අයන්න මොකක්ද කියලා ගෙස් කරන්න පුළුවන් කෙනෙක්ට. ෂයන්නෙන් අපි කතා කරනවා ශක්තියින් පිළිබඳව, දුයන්නෙන් කතා කරනවා දුර්වලතා පිළිබඳව. අයන්නෙන් මොකක්ද? අඩුපාඩුලු, අවශ්‍යතාලු, අගහිඟකම්ලු, අයිතිවාසිකම්ලු, අම්මෝ ආර්ථිකයලු, අභියෝගලු, ආදායම්ලු. මට සිරි කට්ටිය අදහස් ආකල්ප අභියෝග අයියා කියලාත් එකේ කියලා අවයව කියලාත් ඒවලා හරි ඒ වෙපදෙන් ඇති අම්මේ උඹලා ඊට පස්සේ මොන අවයවයයි දන්නෙත් නෑ කමෙන්ට් එකේ. හරි ඊට පස්සේ ෂඩු ආත ළමයි අයන්නෙන් අදහස් කරන්නේ අපි අවස්ථා. හරි එකේ කරලී ගහ මන්දිරය කියලාත් ඒවලා හරි ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තයන්නෙන් මොකක් වෙන්න පුළුවන්ද? තර්කකාරීත්වය, තර්ජනලු, තර්ක, තීරණ, තනියම ගියත් දාලකෙක්. හරි. තරග. හරි ඇති. මෙන්න තියෙන උත්තරේ තර්ජන. හරි. මේ බලන්න කියනම් තාත්තා කියලාත් ඒවලා. ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන. තව පාරක් කියන්න. ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන ජාතිරික එකතු වුණාට පස්සේ තමයි පුතේ ෂඩු අත කියන වචනේ නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ ටිකේ පළවෙනි අකුරු වලින් තමයි ෂඩු අත කියන කාරණා නිර්මාණය කරගෙන තියෙන්නේ. පුතේ අපි විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ බං විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ පුතේ ගැඹුරින් අධ්‍යයනය කරනවාට. තව පාරක් බලන්න විශ්ලේෂණය කරනවා කියන්නේ මොකක් කරනවද? ගැඹුරින් අධ්‍යයනය කරනවට. හරි. එහෙනම් මොකක් ගැනද ගැඹුරින් අධ්‍යයනය කරන්නේ?
ශක්තියින් ගැන, දුර්වලතා ගැන, අවස්ථා ගැන සහ තර්ජන ගැන තමයි අපිට ගැඹුරින් අධ්‍යයනය කරන්න තියෙන්නේ. එහෙනම් වැඩිමින් පටන් ගමු. ව්‍යාපාරයකට ඇති කාට තියෙනද? ව්‍යාපාරයකට ඇති ශක්තියින්, දුර්වලතා සහ ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳව. තවපාරක් යන මාත් එක්ක. හරි හැමෝම මාත් එක්ක මොකද නම් ව්‍යාපාරයකට ඇති කාට ඇතිද පුතේ? ව්‍යාපාරයකට ඇති ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම අපි කියන මොකක් කියලාද? ශදුවත විශ්ලේෂණය කියලා. අර තවපාරක් කියමු. ව්‍යාපාරයකට ඇති ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීම ශදු අත විශ්ලේෂණ ලෙස හැඳින්වේ. අපි නෝට් එකක් දාගමු ළමයි මේකට. ළමයි ටියුට් එකේ මේක ලියන්න තියෙනව නේද? බලන්න. කැඩි කැඩිද ළමයි ඇහෙන්නේ නෑ නේද? හොඳට ඇහෙමු. හොඳට ඇහෙනවා කියලා දාලා තියෙනවා කට්ටිය. මම හිතන්නේ දේශාන්ගේ සිග්නල් ගැටලුවක් වෙන්න ඕනේ. හරි. මම ටියුට් එකක් ඩිස්ප්ලේ කරන්න ගිය අතරෙම හරි බලන්න හැමෝම. ශදුවත විශ්ලේෂණය. පුතේ මෙන්න මේ කොටසේ පිටු අංක අපි ඉන්නේ 10. පිටු අංක 10. ශදුවත විශ්ලේෂණය යටතේ පුතේ අපි මේකට කියන SWOT analysis කියලා. මම ඒ වචනේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා පැහැදිලි කරනවා ඔයාලට. හරි. ශදු අත විශ්ලේෂණය. හරි. අපි මෙන්න මේ කොටස ලියමු පුතේ මෙන්න මේ කියන කොටස ලියමු. ව්‍යාපාරයකට ඇති ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීම ශදු අත විශ්ලේෂණ ලෙස හැඳින්වේ. හරි ඉක්මනට ලියමු. ලියලා ඉවර කරලා මට ඉක්මනට chat එකට දාන්න මැසේජ් එකක් ඕකේ කියලා. හරි chat එකට දාන්න මැසේජ් එකක් ඕකේ කියලා. ශක්තියින් හරි. හරි හුඟ දිනක් ඉවරයි කියලා දාලා තියෙනවා. හරි හරි හුඟක් දෙනෙක් ඉවරයි කියලා දාලා තියෙනවා. ව්‍යාපාරයකට ඇති ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම ශදුවත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. හොඳයි. ශදුවත විශ්ලේෂණය කියන කාරණාව මොකක්ද කියලා දාලා තියෙනවා නේද? අපි දැන් අවබෝධයක් තියෙනවා. හරි. ඇයි සර්වර් පේන්නේ නැත්තේ කියලා දාගෙන අද කැමරාව ලෑස්ති කරේ නෑ පුතේ. මම ආපහු පාර කියනවා මම මේක ලියලා මේ සයිඩ් එකෙන් පේන්න තියෙනවා. නැත්තම් මේක එක අහනවා වෙනම අහනවා කට්ටිය. හරි අපි යමු ඉස්සරහට. ළමයි ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම. ළමයි මේක මේ අච්චු පොතේ ශදු අත විශ්ලේෂණය කියන නමින් නැහැ. හරිද? ඒ කියන්නේ අච්චු පොතේ තියෙන ශක්තියින් ගැන වෙනම සෙට් එකක් තියෙනවා. අවස්ථා වෙනම, දුර්වලතා වෙනම, තර්ජන ඒ ಜಾති හතර වෙන වෙනම කියලා තියෙනවා. නමුත් ඒක ශදුවත විශ්ලේෂණය කියන නමින් ඒ මාතෘකාව යට තියෙන්නේ මේ තියෙන්නේ. ඇත්තටම ඒකට මාතෘකාවක් නැහැ අච්චු පොතේ. හරිද? නමුත් ඔයාට මෙතනින් එහාට ඒ උසස් පෙළට කොමර්ස් ඉගෙන ගත්තොත් ඊට පස්සේ chartered ඊට පස්සේ CIMA හෝ වෙනත් ඕනම જાතියේ කොමර්ස් ස්ට්‍රීම් එකේ යන මැනේජ්මන්ට් ස්ට්‍රීම් එකේ තියෙන ඕනම විභාගයකදී ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තොත් කළමනාකරණය සම්බන්ධයෙන් ඔයාට හැමදාම මේ ශදුවත විශ්ලේෂණය කියන වචනේ නැවත නැවත දකින්න හම්බ වෙනවා. හරිද? නමුත් O level වලට මේ වචනේ ළමයින්ට මුද්‍රණය කරලා දීලා නැහැ. ඒක හරි අපරාධයක්. මොකද මේ වචනෙන් තමයි හැම අවස්ථාවකදී මේක පාවිච්චි වෙන්නේ. SWOT analysis කියලා අපි ඒකට කියනවා. හරි. එහෙනම් බලමු මේ විදිහට. පුතේ අපි එහෙනම් පහළ තියෙන කොටසේ මෙන්න මෙතන මෙන්න මේක ලියාගමු. ශදුආත විශ්ලේෂණය. හරි. අපි මෙන්න මේ විදිහට දාගමුකෝ. ශදුආත විශ්ලේෂණය. අර කොරු ටිකේ පිළිවෙලට මේ දෙන්න ලියලා
පළවෙනි එක ලියන්න ශක්තියින් කියලා, දෙවෙනි එක ලියමු දුර්වලතා, ඊළඟ එක අවස්ථා, ඊළඟ එක තර්ජන. හරි ඉක්මන් කරමු. ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන. හරි මේ ටික ලියලා ඉවර කට්ටිය මට ඕකේ කියලා දාන්න අපහු. ජනතා අමතර පන්තියක් දාමුද? ගිය සති මිස් වෙච්ච එකට. දාමු නේද? අමතර පන්තියක්. ඔව් දවාලක දාමු. සිකුරාදා දාමු සිකුරාදා. ගිය පාරත් අපි සිකුරාදා උදේ දැම්මේ. හරි ලියලි ඉවරයි නේද? හරි දරුවෙක් අහලා තිනවා සර් බාටර් ක්‍රමය හඳුන්වන්න කියලා ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒක කොහොමද සර් හඳුන්වන්න ඕනේ කියලා. පොතේ බාටර් ක්‍රමය කියලා කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට. පැහැදිලිද? ඒ කියන්නේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගනිමින් අවශ්‍යතා සහ උවමනා සපුරාගත් ක්‍රමය අපි කියනවා බාටර් ක්‍රමය හෙවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. හරිද? භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරමින් අවශ්‍යතා සෞමනා ඉටු කරගන්න ගැනීමේ ක්‍රමය අපි කියනවා බාටර් ක්‍රමය හෙවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. හරි. සඳුදා ශදුවත විශ්ලේෂණ යනු කුමක්ද කියලා විභාගයට සමාට අහන එකක් නෑ. හේතුව මේක අච්චු පොතේ මේ වචනේ නැති නිසා. පැහැදිලිද? නමුත් අපි මේක තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා. ඒ නිසා තමයි මම ඔයාලට නිර්වචනයක් ලබා දුන්නේ. හරි. හරි. හෙට උදේ බෑ පුතේ. හෙට උදේ මේ මට පොඩි ගැටලුවක් තියෙනවා. එනිසා අපි සිකුරාදා උදේ දාමු. සිකුරාදා උදේ ඒතර අපිට අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම කරමු. මේ සතියේ නෙමෙයි ලබන සතියේ සිකුරාදා දාගමු පන්තිය. මේ සිකුරාදා නෙවෙයි ලබන සිකුරාදා දාමු. ඒ කියන්නේ ලබන සතියේ පන්තිය කරලා ලබන සතියේ පොඩි සෙමින එකක් විදිහට මේ අපි අලුත් යාළුවන්ටත් එන්න පුළුවන් විදිහට ලබන සතියේ අපි පන්තිය කරමු. අලුත් පාඩමෙන් පටන් ගන්නෙත් ව්‍යාපාර සංවිධානනේ. හරිද? අලුත් යාළුවන්ටත් එන්න පුළුවන් විදිහට අපි ලබන සතියේ ඔයාලගේ අලුත් යාළුවන්ට පොඩ්ඩක් පණිවිඩය කියන්න අපි අලුත් පාඩම් පටන් ගන්නවා කියලා. ලබන සතියේ හැමෝටම ෆ්‍රී. මේ මාසෙත් පළවෙනි සතිය විතරනේ සෙට් වෙන්නේ. ඔව්. සෝරි ජූනි මාසේ පළවෙනි දවසේ ජූනි පළවෙනි දවසේ නිසා අපි පන්ති හැමෝටම ෆ්‍රී කරමු එදාට. එතකොට ඔව් එහෙම කරමු වඩා හොඳයි. ඒතර හෙට නෙමෙයි සිකුරාදා පන්ති නිවා නැහැ. අමතර පන්තියක් දාන්නේ මේ සතියට. ලබන සතියේ පන්තිය කරලා ෆ්‍රී ඊළඟ සිකුරාදාට අපි අමතර පන්තියක් දාගමු. හරිනේ? හරි.
ශදුවත විශ්ලේෂණය. පුතේ ඒකට පහලින් තියෙනවා SWOT analysis කියලා. SWOT කියලා කියන වචනේ හැදිලා තියෙන්නේ strength, weakness, ඊට පස්සේ opportunities, threats කියන වචන එකතු වෙලා. හරි. ඉක්මනට පුතේ මේකත් ලියා ගන්න පහල සෙට් එකකින්. හරි. මේකේ කොටස් දෙකක් තිබ්බනේ. උඩ සෙට් එකට දාන්න පුතේ ඉංග්‍රීසි සෙට් එක, සිංහල සෙට් එක, දෙවෙනි සෙට් එකට අපි දාමු ඉංග්‍රීසි වචන සෙට් එක SWOT. හරි. ඉක්මන් කරමු. දැන් මම කට්ටියට හරිනම් තාටියෙන් කියන්න. හරි මේක ලියලා ඉවර කට්ටිය මට ඕකේ කියලා මෙසේජ් එක දාන්න. අන්න හරි තුන්වෙනිදා තමයි අමතර පන්ති දාන්නේ එතකොට. හරි ඉක්මන් කරමු. සර් මං ගාව මේ ටියුට් එක නෑනේ කියලා දාලා තියෙනවා. නදුනේ ඒ ටියුට් එක ආයතනයට කෝල් කරලා ගන්න. මොකද තුන්වෙනි පාඩම තියෙන්නේ මේ ටියුට් එකම තමයි. ඉස්කෝලේ නිවාඩු පුතේ ඉස්කෝලේ 6 වෙනිදාන් තියෙන්නේ පටන් ගන්න. අනිත් ටියුට් එක හදලා තියෙන්නේ 4 වෙනි පාඩමේ ටික 4යි 5යි එක ටියුට් එක දාලා තියෙන්නේ 4යි 5යි. තාම print out දෙන්නේ නෑ. සර් අපේ මැඩම් කිව්වා පොතේ තියෙන නිර්වචනය විතරමයිලු ලියන්න ඕනේ කියලා. වැඩි ඔයගොල්ලෝ හිතන්න යන්න එපා. තාටි දවසක් යනකොට ටීචර් කියන්නේ මොකක්ද කියලා අර තාටි දවසින් තේරෙයි. ටීචර්ත් එක්ක තර්ක කරන්න යන්න එපා. හරි වැඩි හරි නේද? අපි ඉස්සරහට යමු. හරි අපි යමු ළමයි ඉස්සරහට. තව පොඩි කොටසක් මම ඔයාලට කියලා දෙනවා. අපි මෙන්න මෙහෙම වැඩක් කරමු ළමයි. මෙන්න මේ ශදුවත විශ්ලේෂණයේ ශක්තියන් සහ දුර්වලතා වලට හරිද? දාගන්න පොතේ පොඩි සංගල වරහනක්. මෙන්න මේකට දාගන්න සංගල වරහනක් ශක්තියන් සහ ඉන්නවා දාලා පෙන්නන්නම්. මෙන්න මේ ශක්තියන් සහ දුර්වලතා වලට එහෙම කරලා සංගල වරහනක් දාගන්න. ලස්සනට දාගන්න. මම දැන් මොකද ලස්සනට දාන්න. හරි. පුතේ ශක්තියන් සහ දුර්වලතා. හරිද? මම තව ටිකක් මේක පැහැදිලි කරන්න සංගල වරහනක් දාගත්තට පස්සේ දැන් අහගන්න. පුතේ අපි හැමෝටම තියෙනවා ශක්තිය. ඔයාටත් තියෙනවා විවිධ ශක්තියන් කීපයක්. හරිද? මටත් තියෙනවා විවිධ ශක්තියන් කීපයක්. අපි හැමෝටම තියෙනවා විවිධ ශක්තියන්. දැන් උදාහරණයක් ගමු. ඔය ශදුවත විශ්ලේෂණය කියන කාරණාව ව්‍යාපාරයකට විතරක් නෙමෙයි අපේ පෞද්ගලික ජීවිතයටත් අදාළ කරගන්න පුළුවන් කාරණාවක්. උදාහරණයක් අපි අපිට තියෙන ශක්තියන් හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් ව්‍යාපාරයකට ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ ශක්තියන් දුර්වලතා අවස්ථා සහ තර්ජන පිළිබඳව හොඳ ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම කරේ නැතුව ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඒ ව්‍යාපාරේ නම් වැඩි කල් තියෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ශක්තියන් තමන්ට තියෙන ශක්තිය මොනවද? තමන්ගේ ව්‍යාපාරේ තියෙන දුර්වලතා මොනවද? අවස්ථා මොනවද? සහ තර්ජන මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. මම මෙහෙම කියන්නම්. අපි මේක මෙහෙම හිතමු. ඔයාට තියෙන ශක්තියන් ගැන අපි ඉස්සෙල්ලාම කතා කරමු. අපි දුම් ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් පුතේ අන්න ඒක ඔයාට තියෙන මොකක්ද? ශක්තියක්. නේද? ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ඔයාට තියෙන ශක්තියක්. හරිද? ඊට පස්සේ අපි දුම් ඔයාට හොඳට අපි දුමු ඔයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්. හරිද? අන්න එහෙනම් ඒකත් ඔයාට මොකද්ද තියෙන ශක්තියක්. පැහැදිලිද? හරි. ඊට පස්සේ තව එකක් ගමු නිකන්. ඔයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්, ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔයාට හොඳ ක්‍රීඩා හැකියාවන් ටිකක් තියෙනවා. හරිද? හොඳ ක්‍රීඩකයෙක් ඔයා. එන ඒකත් ඔයාට තියෙන ශක්තිය. පැහැදිලිද? ඒකත් ඔයාට තියෙන ශක්තිය. ඊට පස්සේ අපි තව ගමු. ඔයාට හොඳට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? නර්තනය කිරීමේ සෞන්දර්ය හැකියාවන් තියෙනවා. හරිද? මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන්, ගිටාර් එක ප්ලේ කරන්න පුළුවන්, වයලින් එක ප්ලේ කරන්න පුළුවන්. පැහැදිලිද? ඩ්‍රම්ස් ගහන්න පුළුවන්. අන්න ඒවාට තියෙන ශක්තිය.
දැක්කද? ඔයාට තියෙන ශක්තිය ඔයාට තියෙන හැකියාවන්. පැහැදිලිද? අන්න ඒවට අපි කියනවා ශක්තියන් කියලා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ තාත්තට හොඳට සල්ලි තියෙනවා නම් ඒකත් ඔයාට මොකක්ද? ශක්තියක්. නේද? ඔයා ඉල්ලන දේවල් තාත්තා අරන් දෙනවා. නේද? එතකොට ඔයාට අවශ්‍ය කරන සියලු දේවල් ටික පහසුවෙන් ලබා ගන්න පුළුවන් නිසා පුතේ ඒක අපි ශක්තියක් විදිහට සැලකනවා. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි අපි හිතමු ඔයාට සභාවක් මැද්දට ගිහිල්ලා පිරිසක් ඉස්සරහට ගිහිල්ලා හොඳට කතාවක් පවත්වන්න පුළුවන් නේද? හොඳ කතික හැකියාවක් අනවුන්සින් කරන්න පුළුවන් නම් නිවේදන හැකියාවක් තියෙනවා නම් ඒකත් ඔයාට තියෙන ශක්තියක්. පැහැදිලිද වැඩි? අන්න ඒ වගේ ඔයාලට තියෙන ශක්තියින් මොනවද කියලා එකක් දාන්න බලන්න. එකක් දෙකක් මට chat එකට දාන්න බලන්න. පෞද්ගලිකව ඔයාට තියෙන ශක්තිය මොනවද කියලා. එකෙක් දාලා දෙනවා සර් මට හොඳට කෙල්ලලා අරින්න පුළුවන්. ඒ කියන්නේ හොඳ වලිකාරයෙක් වෙන්න ඕනේ මට වෙන්නේ. හොඳට කතා පවත්වන්න පුළුවන් කියලා දාතු. නිවේදන හැකියාව තියෙනවලු 30ට. හොඳයි. බලමු. අපේ ජනතාවගේ තත්ත්වය වයලින් ගහන්න පුළුවන් කියලා දාලා තියෙනවා රසඳි. වයලින් ගහන්න පුළුවන් කියලා දාලා තියෙනවා උදාරි. මෙත්මිත මොකක්වත් බැලුවට. දිනෙත් මාද මන්දා හොඳට කන්න පුළුවන් සර් කියලා දාලා තියෙනවා. ඒකත් හොඳ හැකියාවක් තමයි. බීට් බොක්ස් ගහන්න පුළුවන් කියලා දාලා තියෙනවා නියමයි. මට චිත්‍ර අඳින්න පුළුවන් සර් කියලා දාලා තියෙනවා. සින්දු කියන්න පුළුවන්. ගණන් හදන්න පුළුවන් ඒකත් දක්ෂතාවයක්. ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් නියමයි. හොඳට ගණන් හදන්න පුළුවන් දාලා දෙනවා. සර් රංගපාන්න පුළුවන්. දක්ෂ නළුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අනාගතේ. ක්‍රිකට් ගහන්න පුළුවන් සර් කියලා දාලා තියෙනවා. ඕගන් ගහන්න පුළුවන්. නර්තනය, ගායනය, රංගනය. අම්මා. හොඳයි. අනවුන්සින් පුළුවන්. වරදින් කියන්නේ මොකක්ද? වයලින් කියලා දන්නේ ලියන්න try කරේ. ඩාන්සින් සින්දු කියන්න පුළුවන් කියලා දාලා තියෙනවා. දවසක අපි නිලාන්ට සින්දුවක් කියන්න දෙමු නේද? හොඳයි. මතක් කරන කට්ටිය නිලාන්ට සින්දුවක් කියන්න දෙන්න. මට ඉගෙන සර් මට හයියෙන් දුවන්න පුළුවන්. එහෙම වෙන්නේ නේද? හයියෙන් දුවන්න පුළුවන්. හොඳයි. චෙස් පුළුවන් කියලා දාලා තියෙනවා. සර් මට හොඳට ෆෝන් එක ඔබන්න පුළුවන්. මට පේනවා ඒක නම්. හරි. අම්මගෙන් අහුවනම් අම්මා තව ටිකක් උඹලා හැකියාවන් කීපයක් කියයි. දුවන්න, නටන්න, ගහගන්න. සමාධි ගහගන්න. හොඳට කන්න පුළුවන්. දිනෙත් මගේ කැමරා ඔන් කරන්න බලන්න තිබ්බා ඇඟේ සයිස් එකකින්ම. ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්. ශානීමයි. මම නම් මොකුත් බෑනේ සර් කියලාත් එකෙක් දාලා තියෙනවා. මට නිවේදන කටයුතු හැකියාවක් තියෙනවා කියලා දාලා තියෙනවා. වයලින්, ගිටාර්, ඕගන් පුළුවන්. ආදු ප්‍රෝග්‍රෑමින් පුළුවන්. හොඳයි. ඊට පස්සේ සින්දු කියන්න පුළුවන් සර්. ඩාන්සින් පුළුවන්. චිත්‍ර නටන්න පුළුවන්. සින්දු අහන්න පුළුවන්. පොදු දක්ෂතාවයක් කලිදර තියෙන්නේ. උඩ සින්දු අහන්න පුළුවන්. අපිට මේ හැකියාව නෑ පුතේ. මට හොඳට ගණන් හදන්න පුළුවන්. ගිටාර් ප්ලේ කරන්න පුළුවන්. මාත් ළමයි ගිටාර් ප්ලේ කරන්න හරි ආසයි. මට ටිකක් පුළුවන්. ගොඩක් මේ චුට්ටක් විතර පුළුවන්. ෂේප් එකේ කෝඩ් ටිකක් බලාගෙන ෂේප් එක ස්ට්‍රම් කරගන්නලා ෂේප් එකේ සින්දුවක් කියාගන්න පුළුවන්. ඕන කෙනෙක් කතාවෙන් රවට්ටන්න පුළුවන්. සර් මට ඕන කෙනෙක්ව කතාවෙන් රවට්ට ගන්න පුළුවන්. එහෙම රවට්ටන් ඉන්න අය ගොඩයි සර් කියලා දෙනවා. හොඳයි පුතේ. හොඳ අනාගතයක් තියෙනවා. දේශපාලනයට යන්න. නිවේදනය කරන්න පුළුවන්. වයලින් ගන්න පුළුවන්. ක්‍රිකට්, ගිටාර්, වයලින්, ස්විමින්. හොඳ ඇති නේද? සුපිරියට ආතල් දෙන්න පුළුවන් කෙනෙක්ද දාලා දෙනවා. හොඳයි. එහෙම වුණොත් ඉන්න ඕනේ සමාජයේ. මල ගෙදරක එහෙම නිදි මරන්න එහෙම ඔබ එක්ක යන්නම් අවශ්‍ය වුණොත්. හරි. තව ගොඩක් තියෙනවා ළමයි නිසා මට හොඳ මතකයක් තියෙනවා කියලා දාලා තියෙනවා. මට කුටි කන්න පුළුවන්ලු අම්මගෙන් හොඳට. විහිළු කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා. හරි නියමයි. හරි ගොඩක් දේවල් තියෙනවා. ඕන දෙයක් එකපාරින් තේරුම් ගන්න පුළුවන් සර් කියලා දාලා තියෙනවා. හරි හොඳයි නියමයි. ළමයි එහෙනම් ඔය තියෙන ඔයාලට තියෙන ශක්තිය. පැහැදිලිද? ළමයි එහෙනම් මම මෙහෙම කියන්නම්. පුතේ ඔයාට තියෙන ශක්තියන් ගැන දැන් ඔයාට අවබෝධයක් තියෙනවා. හරිද? ඔයාට තියෙන ශක්තියන් ගැන අවබෝධයක් තියෙනවා. ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් හරිද? ඒක ශක්තියක්. හැබැයි ඔයාට ඉගෙන ගන්න බැරි නම් ඒක ඔයාට තියෙන මොකක්ද? දුර්වලතාවයක්. නේද? ඔයාට ඉංග්‍රීසි බැරි නම් ඒක ඔයාගේ දුර්වලතාවයක්.
හරිද? ඔයාට කතාවක් පවත්වන්න බැරි නම් සභාවක් මැද්දට කියලා ලැජ්ජ හිතෙනවා නම්, බය හිතෙනවා නම් ඒක ඔයාගේ දුර්වලතාවයක්. පැහැදිලිද? හරියට පස්සේ තව ගත්තොත් පුතේ ඔයාට ක්‍රීඩා හැකියාවක් නැත්තම් ඒක දුර්වලතාවයක් ඔයාගේ. සංගීත නර්තන මොකක් හෝ සෞන්දර්යමය හැකියාවක් ඔයාට නැත්තම් ඒක ඔයාගේ දුර්වලතාවයක්. පැහැදිලිද? ළමයි ඔයාට තේරෙනවද ශක්තියින් වල අනිත් පැත්ත තමයි දුර්වලතාවය. ඔයාගේ තාත්තට හොඳට සල්ලි නැත්තම් නේද පවුලේ කට්ටියට ටිකක් මුදල් හදල් ටිකක් අඩු වෙන්නම් තියෙන්නේ. ඒක ඔයාලගේ පවුලේ දුර්වලතාවයක්. පැහැදිලිද වැඩි? හරි. එහෙනම් ශක්තියින් වල අනිත් පැත්ත තමයි පුතේ හරිද දුර්වලතාවය. ඉක්මනට තරහ යනවා නම් දුර්වලතාවයක් දාගන්න. ඔව් පුතේ ඔව් ඒක දුර්වලතාවයක්. පැහැදිලිද? හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙන එක හොඳ ශක්තියක් නේද? හරි. ඔව් දරාගැනීමේ හැකියාවක් නැතුව ඒක නේද? අන්න හරි. වහා කිපෙන සුළු වෙනම් ඒක දුර්වලතාවයක්. වැඩි පැහැදිලිද? ශක්තියින් වල අනිත් පැත්ත තමයි දුර්වලතාව. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාට තියෙන ශක්තියින් මොනවද කියලා. එතකොට නේද ඒ ශක්තියින් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ශක්තියින් වලට ගැලපෙන අවස්ථාව නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. හිතන්නකෝ ඔයා සමහරට ඔයාගේ ශක්තිය දන්නේ නැතුව ඇති. හරිද? ඔයාට තියෙන හැකියාව නේද දන්නේවත් නැතුව ඇති. හරිද? ඒ නිසා අපි දැකලා තියෙන ඕන තරම් පාසල් වල ඉන්නවා ළමයි. හරිද? සමහල්ලාවට හොඳට දුවන්න පුළුවන්. හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්. හැබැයි එයා පොඩි ලැජ්ජාවක් තියෙනවා. හරිද? ඒ නිසා ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකකටවත් දුවලා try කරලා බලන්නේ. හරිද? දුවලා බලන්නේ නිකන් පෙරදුනොත් නිකන් නෝන්ඩි වගේ. වැටෙයිද දන්නෙත් නැහැ. ලැජ්ජ වෙන්න වෙන්නේ වගේ. ඒ ළමයි සමහරලාට මොකද කරන්නේ? එයාලා තමන්ව අව탁සියරු කරගෙන ඒව උත්සාහ කරලා බලන්නේ. හරිද? හොඳට සින්දු කියන්න පුළුවන් ඇති. හැබැයි එයා කවදාකවත් ඒක උත්සාහ කරලා නැහැ. දැක්කද? එහෙනම් ඔක්කොටම කලින් අපිට තියෙන ශක්තියින් අපිට පුළුවන් දේවල් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම ශක්තියින් හඳුනා ගන්නවා වගේම පුතේ අපිට තියෙන දුර්වලතා හඳුනා ගන්න එකත් අතිශයින් වැදගත්. හරිද? අතිශයින් වැදගත්. මොකද හේතුව නැත්තම් බැරි මගුල් කරන්න ගිහිල්ලා නේද? හත්පලේ ගා ගන්න වෙන. ඒ වුණා ලැජ්ජ වෙන්න වෙන්නේ සමාජයේදී. පැහැදිලි. ඒ නිසා අපිට බැරි දේවල්, පුළුවන් දේවල් මොනවද කියලා හරියටම හඳුනා ගන්න ඉන්නකොට අපිට පහසුයි සමාජය තුළ ජීවත් වෙන්න. නිකන් හිතමු. හරිද? අපි හිතමු නිකන් ඔයාට ගීත ගායනා කරන්න බෑ. පට්ට චාටර් ඔයාගේ කටහඬ මිලෝ රාග්නේ නිකන් බල්ල උඩ පුරනවා වගේ. හරිද? අන්න ඒක ඔයා හරියට තේරුම් අරගෙන ඉන්නවනම්. හරිද? මට සින්දු කියන්න බෑ යවෝ කියලා තේරුම් අරන් ඉන්නවනම් නේද? සමාජයේ මැද්දට ගිහිල්ලා සින්දු කියන්න කියලා චොර වෙන්නේ නැතුව බේරලා ඉන්න පුළුවන්. පැහැදිලිද වැඩි? හරිද? අපි ඔයා නටන විදිය හෙන කැතයි නම්. හරිද? ඔය වෙඩින් එකකට ගිහිල්ලා නේද? ඊට පස්සේ මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා යාළුවෝ ඉස්සරහා නටලා අරුන් ඊට පස්සේ ඕක රෙකෝඩ් කරලා වීඩියෝ කරලා TikTok හදලා චාටර් කරනවට වැඩිය ෂේප් එකේ නටන නැතුව පාඩුවේ ඉන්න එක ජාමි බේරගෙන ඉන්නවා නම් වඩා හොඳයි. වැඩි පැහැදිලිද? එහෙනම් අන්න ඒ වගේ ව්‍යාපාරයකත් Tamanට තියෙන ශක්තියින්, Tamanට තියෙන දුර්වලතා හඳුනා ගන්නට ඕනේ. මේ දක්වා කොටස පැහැදිලි වෙච්ච කට්ටිය මට යස් කියලා මෙසේජ් එකක් දාන්න. ශක්තියින් සහ දුර්වලතා. ලේසි. මේක ලේසි. තේරුම් ගත්ත කට්ටිය මට යස් කියලා මෙසේජ් එකක් දාන්න. අපි ඉක්මනට යමු ඉස්සරහ කැලි වලට. හරි නියමයි. හරි හොඳයි. වැඩි හැමෝටම තේරෙනවනේ සරලයි මේ ටික. ඊට පස්සේ බලමු අවස්ථා. හරි. මේ බලන්නකෝ. පුතේ ශක්තියින් දුර්වලතා ඊට පස්සේ අවස්ථා. පුතේ මේ බලන්නකෝ අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න ව්‍යාපාරයක් නම් ව්‍යාපාරේ දියුණු කරගන්න පවතින අවස්ථා මොනවද කියලා අපි හඳුනා ගන්න එකත් හරිම වැදගත්. දැන් උදාහරණයක් බලමු. ඔයාට ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා නම් හරිද? ඔයාට සාමාන්‍යයෙන් හොඳ ඉගෙනීමේ හැකියාවක් තියෙනවා, මතක ශක්තියක් එහෙම තියෙනවා නම් හරිද? ඔයා ඒකට තියෙන අවස්ථා හඳුනා ගන්න ඕනේ. හරිද? ඔයා කල්පනා කරන්න මට ක්‍රීඩා හැකියාවන්, සෞන්දර්ය හැකියාවන් වැඩි බෑ. මට පුළුවන් හොඳට ඉගෙන ගන්න. හරිද? මට සාමාන්‍යයෙන් දෙයක් කිව්වහම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මට දෙයක් කිව්වහම එකපාරින් මතක ගිහිනවා. එහෙනම් අන්න මතක තියාගන්න පොතේ පෙතර සංගලහරම දාන්නකෝ තම මම ඒක කිව්වේ නෑ මොකද ලියන්න තියෙන්නේ කියලා තව චුට්ටකින් කියන්නම්. හරි. ඉස්සෙල්ලා මම මේක පැහැදිලි කරගෙන යන්නම්කෝ. එතකොට මේ මෙතන ලියන්න යන එක නැත්තම් තේරුම් ගන්න බැරි විවාට. මම මේ කරන පැහැදිලි කිරීම නිසා මේ ලියන එක පැහැදිලි වෙයි. හරි. හරි. අපි දුමු ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් කියලා. අන්න එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ ඒකට ගැලපෙන අවස්ථා මොනවද කියලා හොයාගන්න. ඒ කියන්නේ ඔයා කල්පනා කරන්න ඕනේ. එතකොට ඔයාට බැරි මොන හරි සබ්ජෙක්ට්ස් තියෙනවා නම් හරිද අම්මට තාත්තට කියලා මේ සබ්ජෙක්ට් එක රාම්මේ මට පන්තියකට දාන්න. හරිද කියලා ඒ 9ක් ගන්න try කරන්න ඕනේ ඔයා. නේද? ඊට පස්සේ උසස් පෙළට ඔයා කැමතිම හොඳම විෂය ධාරාවක් ඔයාට හැකියාව තියෙන හොඳ විෂය ධාරාවක් තෝරගෙන කැම්පස් යන්නම try කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට තියෙන අවස්ථාවන් ඔයා හොයාගන්න ඕනේ.
එතකොට තමයි වැඩ දවසක හොඳ රැකියාවක් හොයාගෙන නේද හොඳට සල්ලි හම්බ කරන ජීවිතේ සාර්ථක කරගන්න අවස්ථාව තියෙනවා. අපි හිතමු ඔයාට හොඳට ඉංග්‍රීසි පුළුවන් කියලා. යන්න එතකොට ඔයා ඒකට ගැලපෙන විවිධ අවස්ථා හොයා ගන්න ඕනේ. අපි තුමාට හොඳට ගායන හැකියාවක් තියෙනවා කියලා නේද? ඔයා ඉස්කෝලේ තියෙන තරඟවලට ඉදිරිපත් වෙන්න ඕනේ. ඉස්කෝලේ රැස්වීම් වලදී නේද? දහම් පාසලේ රැස්වීම් වලදී ඒකට අවස්ථාවක් උදා කරගන්න ඕනේ. සමාජයට පෙන්වන්න ඕනේ මට ගීත ගායන හැකියාවක් තියෙනවා කියලා. එහෙම නේද? එහෙම නැත්නම් අපි කියනවා දැන් ටික දැන් ඉස්සර වගේ නෙමෙයි. හරිද? හැම channel එකකම ස්ටාර් තරඟ තියෙනවා. මෙගා ස්ටාර් කියයි, ඊට පස්සේ සුපර් ස්ටාර් කියයි, ඩ්‍රීම් ස්ටාර් කියයි, වොයිස් ටීන් කියයි, වොයිස් කියයි නේද? හැම එකේම නේද? හැම එකේම ළමයි වගේ ස්ටාර් තරඟ තියෙනවා ගායන ගීත ගායන හැකියාවන් තෝරන. අන්න එතකොට මේ අවස්ථාව නුදා කරගන්න ඕනේ. මේ අවස්ථාවන් ප්‍රයෝජනෙට ගන්න ඕනේ. පැහැදිලිද කාරණාව? අපි තුමාට ක්‍රීඩා හැකියාවක් තියෙනවා කියලා මේ අවසාන උදාහරණය ගමු. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට හරි. අපි දුමු ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට හරි දුවන්න ඕනේ. කොට්ටාස තරඟ වලට, කලාප තරඟ වලට ඉදිරිපත් වෙලා නේද? සමස්ත ලංකා ගිහිල්ලා පුළුවන් නම් නේද? ඔලිම්පික් ජයග්‍රහණයක් ලංකාවට අරගෙන එන්න ඕනේ. අන්න දැක්කද අවස්ථාව. පැහැදිලිද? අපි අපේ ශක්තියින් වලට ගැලපෙන අවස්ථා හඳුනා ගන්නට ඕනේ. පැහැදිලිද? හරි. දරුවෝ දැන් සර් ඩබින් වලට ආස වුණාට අවස්ථා දෙන්නේ නැහැ. ඒ ශේෂ්ත්‍රයේ ඉන්න අය කියලා දාලා තියෙනවා. ඉතින් ඩබින් වලට යනකොට විශේෂම කාරණා තමයි ඔයා පොඩ්ඩක් එකට පුරුදු පුහුණු වෙලා ඒ සම්බන්ධ පාඨමාලාවක් හදාarලා යන එක තමයි වඩා හොඳ. පැහැදිලිද? හරි. හරි. මම නැවත කියනවා අවස්ථා. හරි අවස්ථා කියන කාරණාව පැහැදිලි. දැන් අපි යනවා තර්ජන. හරිද? අපි අපිට තියෙන තර්ජන ගැන හඳුනා ගන්නත් ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. හරිද? අපිට තියෙන තර්ජන පිළිබඳව හඳුනා ගන්න ඕනේ. අපි මේ හිතමු. හරිද? මේ හිතමු අපේ පන්තියේ කොල්ලෙක්. හරිද? අපි හිතමු මෙහෙම නිකන් හරි මෙහෙම ගමු උදාහරණයක්. අපි හිතමු අපේ පන්තියේ කොල්ලෙක් ඔන්න එනවා පන්තියට. හරිද? නැත්නම් අපි හිතමු ඉස්කෝලේ එනවා. හරිද? ඉස්කෝලේ ඇවිල්ලා නිකන් හිතවත්කමට හරිද? එහා පන්තියේ ඉන්න නංගි කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරනවා. අපි දුන්න ණය වසරේ ඉන්න නංගි කෙනෙක් එක්ක හිතවත්කමට කතා කරනවා. හරිද? වෙන දේවල් නෙමෙයි හිතවත්කමට කතා කරනවා. හරිද? එහෙම කතා කරලා හරිද? අපි දුන්න ඒ කෙල්ල නිකන් අපේ තිසුම් කියලා දාන දින එකක්. හරි. අපි දුන්න නිකන් මේ ඒ ගෑන් ළමයා නිකන් අමුතු විදිහට කල්පනා කරනවා. අනේ මේ අයියා මාත් එක්ක යාළු වෙන්න තමයි මේ අහන්නේ අරකයි මේකයි කියලා වගේ. හරිද? නිකන් අමුතු විදිහට හිතට ගන්නවා. හරිද? ඔයාගේ හිතේ කිසිම අදහසක් නැහැ. ඔයා වගේ නරක ළමෙක් නෙමෙයි. හරිද? අම්මා තාත්තා කියන විදිහට ජීවත් වෙනවා. හරි හොඳ ළමෙක් ඔයා. හරිද? නමුත් අර කෙල්ල නිකන් අමුතු විදිහට හිතට ගන්නවා. අපි දුම් ඒ කෙල්ලට ඒ ගෑන් ළමයා අපි දුම් වෙන පිරිළමෙක් එක්ක ෂේප් එකේ සම්බන්ධයක් තියෙනවා අයියා කෙනෙක් එක්ක. අපි දුම් 12 වසරේ අයියා කෙනෙක් එක්ක ඒ කෙල්ල යාළුලා ඉන්නේ. හරිද? මේ වෙදී අමුතු කුණුහරුප නෙමෙයි උඹලා දන්නවා මේ ඉස්කෝලවල තියෙන සිදුවීම්. මම මේ පාඩම තේරුම් ගන්න මම මේ වගේ සිදුවීමක් දැන් නිර්මාණය කරමින් යන්නේ. ස්ටෝරි එක ඩෙවලොප් කරන ගමන් ඉන්නේ. හරි. ඔයා නිකන් ගිහිල්ලා කතා කරලා අපි මොකක් හරි පෑනක් හරි පැන්සලක් හරි මොකක් හරි සහෝදරකමට ඉල්ලනවා. අරක නිකන් ගන්නව නිකන් අමුතු විදියට ඕක. ගිහිල්ලා අර කොල්ලට කියනවා. මාන වැඩේනේ අයි අර 10 වසරේ අයියා කෙනෙක් ආවනේ ඇවිල්ලිවලා මට මෙහෙම කිව්වා අරක මෙහෙම කිව්වා කිව්වලා අන්න ගිහිල්ලා 12 වසරේ අර ලොකු එකාට කියනවා. හරිද? අන්න අරුවට මලපයින්නවා. එහෙම කොහොමද ඔයාට එම්ෙන් කරදර කරන්නේ ඉන්නකො මං දෙන්නම් ඔකට කිරිබල්ලා කී වසරද ඉන්නේ කිරිබල්ලා අන්න ඌ දැන් ෆෝම් වෙනවා ළමයි. පැහැදිලිද? ඌ මොකද කරන්නේ? යාළුවෝ සෙට් එකට කියන මචං මේමයි මගේ මේම අර මගේ මං අඳුරන නංගි කෙනෙක්ට එහෙම පාට් එකක් දාලා දින එකේ දෙමු ගිහලා ගුස්ටිය කිරිබල්ලා ඔන්න ළමයි අරු ගිහිල්ලා මොකද කරන්නේ? වැඩේ ඕගනයිස් කරනවා. හරිද? හරි. ඔන්න ළමයි වැඩේ ඕගනයිස් කරලා හරිද? දැන් ඔන්න ඔයා ඉස්කෝලේ යන ටයිම් එක. අපි දුමු ඒකොල්ල වෙන ඉස්කෝලේක එකෙක් කියලා. හරිද? දැන් ඔන්න අපි හිතමු දැන් ඔයා ඉස්කෝලේ යන ටයිම් එකට. අන්න අරු ළමයි යාළුවෝ සෙට් එකකුත් එක්කන් ඇවිල්ලා ඔයාට ගුටිය දෙන්න ලෑස්ති වෙලා ඉන්න. ඉස්කෝලේ ගාව බස් හෝල්ට් එකේ. හරිද? අනේ ඔයා කිසි දෙයක් දන්නේ හරිද? අරු මොකද කරන්නේ? හරිද? අරු මොකද කරන්නේ ළමයි? හරිද? බයිසිකල් චේන්, බැටන් පොලු හරිද? ඊට පස්සේ ළමයි තව ගත්තොත් නන් චක්කු ඊට පස්සේ තව ගත්තොත් මොනවද?
තමනත් බං වලි වලට ගියනේ නකල්ස් ඊට පස්සේ තවන පොලු කෑලි බැට් හෙල්මට් ගල් අන්න ඒ වගේ දේවල් අරගෙන දැන් අරු ලෑස්ති වෙලා සෙට් එකකුත් බස්සලා තමයි තියෙන්නේ. දැන් උඹ මෙලෝ මගුලක් දන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියලා. අනේ අපේ කොල්ලා ෂේප් එකේ ඉස්කෝලේ ඇරලා බස් වෝල්ට් එක කරන බස් එක නැගින්න. අරුන් එනවා ළමයි. ඇවිල්ලා මූට වඩාගෙන ගහනවා දඩ බඩ ගාලා ගාගෙන යනවා. ගාලි ඉවරලා තමයි කියන්නේ උඹ ආපහු අර නංගිට පාඩ් දාලා අහුවෙන්න එපා කියලා. පැහැදිලිද? ළමයි දැන් බලන්න. ඔයා ඒ තර්ජනයේ කල්තියා හඳුනාගත්තද? ඔයාට මෙහෙම තර්ජනයක් තියෙනවා කියලා ඔයා කල්තියා හඳුනාගත්තාද මේ සිදුවීම තුල? හරි. ඔයා හඳුනාගත්තේ නෑ. හරිද? හරි. ළමයි දැක්කද? හරි. ඒ නිසා ළමයි අපි කියනවා මොකක්ද? ඒ වගේ අපි තර්ජනය හඳුනාගත්තේ නෑ. එහෙනම් තර්ජනයක් හඳුනා ගන්න එක වැදගත්ද නැද්ද? වැදගත්. අනාගතේ අපිට එල්ල වෙන්න පුළුවන් තර්ජන අපි කල්තියා හඳුනා ගන්න ඕනේ. නේද? හරි. අරම යනකොට දැන් අර නංගිගෙන් විස්තර අහනකොට නංගිගේ මූණේ වෙනස් වීම නිකන් ඇසිරීම අපි තේරුම් ගන්න ඕනේ. මේක නම් තේරුම් ගත්තේ වැරදියට. හරිද? මේකේ කීල්ලි වෙලා කාට හරි කිය කියලා තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? අන්න. ඒ තර්ජනය අපි කල්තියා හඳුනා ගත්තොත් අපිට ඒකට සූදානම් වෙන්න පුළුවන්. අඩු ගානේ වාට පුළුවන් අද ඉස්කෝලේ නෑවිත් තියෙන්න. නේද? අම්මට ෂේප් එකේ බොරුවක් කියලා වෙලා අම්මේ බඩ රෙදෙනවා අම්මෝ ඉන්න බෑ කියලා වෙලා උදේ ෂේප් එකේ ඉස්කෝලේ නොගිහින් ඉන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ගිහිල්ලා හරිද? බස් වෝල්ට් එකට එන්නේ නැතුව ෂේප් එකේ එහා පැත්තේ බස් වෝල්ට් එකකින් අනිත් පැත්තේ බස් වෝල්ට් එකේ ෂේප් එකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් වාට පුළුවන් ඔයාටත් වේලාසනින් සෙට් එකක් සෙට් කරගෙන අරුන්ට ගුටිය ලෑස්ති කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි නැත්තම් හිතමු එහෙම නැත්නම් අපිට පුළුවන් මොකක් කරන්නද? ඔයාට පුළුවන් ගුරුවරයෙක් දැනුවත් කරලා නේද? ගුරුවරයෙක්ව දැනුවත් කරලා ඔයාට පුළුවන් මොකක් කරන්නද? ඒකට අදාළ පියවර වැඩිහිටියෙක් දැනුවත් කරලා අපිට ඒක අදාළ පියවර ගන්න පුළුවන්. හරි. කොහොම වුණත් ඔයාට තියෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න නම් ඔයාට තියෙන ශක්තියින්, ඔයාට තියෙන දුර්වලතා සහ අවස්ථා සහ තර්ජන ගැන හොඳ අවබෝධයක් තියෙන්නම ඕනේ. හරි. වැඩේ පැහැදිලි. දැන් මම එනවා අර සංගල වරහන දෙමේ මොකටද කියලා කියන්න. පුතේ මට මෙන්න මේකට උත්තර දීපල්ලා. ශක්තියින් සහ දුර්වලතා ඔයාට ඉගෙන ගන්න පුළුවන්ලු. හරිද? ඉංග්‍රීසි පුළුවන්ලු. හරිද? ඉංග්‍රීසි පුළුවන් එක හෝ බැරි එක ඉගෙන ගන්න පුළුවන් හෝ බැරි එක. ඊට පස්සේ අපි නැත්තම් ගමු ඔයාට ගීත ගායනා කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. මේවා ඔයාගේ බාහිර පරිසරය තුල තියෙන දේවල්ද ඔයා තුලම තියෙන දේවල්ද එකද දෙකද? ඔයාට තියෙන ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ ඔයාගෙන් බාහිරද නැත්නම් ඔයා තුලමද? එකද දෙකද? හරියටම හරි. එහෙනම් ළමයි අපි තුලමයි අපේ ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ. නේද? එහෙනම් තව ශක්තියින් වැඩි කරගන්න කටයුතු කරන්න ඕනේ අපිම තමයි. දුර්වලතා ටික මග හරවගෙන නේද? ඒ දුර්වලතා හදාගන්න තියෙන්නේ අපිටම තමයි. ඒ නිසා පුතේ අපි කියනවා ව්‍යාපාරයකත් එහෙමයි. ව්‍යාපාරයකට පවතින ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේමයි. හරි. දැන් එනම් සංගල වරහණක් දැම්ම නේද? අන්න එකට ඉස්සරහ ලියන්න පුතේ අභ්‍යන්තර පරිසරය කියලා. මෙන්න මෙතන ලියන්න අභ්‍යන්තර පරිසරය කියලා. අපි ඒක ලියමු අභ්‍යන්තර පරිසරය කියලා. හරි. අභ්‍යන්තර පරිසරය කියලා අපි කියමු. ළමයි ඊට පස්සේ අවස්ථා සහ තර්ජන අර කොල්ල සෙට් එකක් ගහන්න පැන්න නේද? ඒ තර්ජන තිබ්බේ කොහෙද? ඔයාගේ ඇඟ ඇතුලෙන්ද නැත්නම් පිටින්ද? සිරස සුපර්ස්ටාර් නේද? මෙගාස්ටාර් ඩ්‍රීම්ස්ටාර් තරඟ තියෙන අවස්ථා ටික තියෙන්නේ කොට්ටාස කලාප නේද? සමස්ත ලංකා තරඟ තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේද බාහිර පරිසරයේද? එහෙනම් දැන් ඔයාලට පැහැදිලි. මෙන්න මේකට සංගල වරණක් දාලා ලියන්න බාහිර පරිසරය කියලා. වැඩි පැහැදිලි. හරි. ශක්තිය සහ දුර්වලතා තියෙන ව්‍යාපාරය තුලමයි අභ්‍යන්තර පරිසරයේමයි අවස්ථා සහ තර්ජන තියෙන පුතේ බාහිර පරිසරයේ ව්‍යාපාරයෙන් එළියේ.
හරි ලියලා ඉවර කට්ටිය මට ඕකේ කියලා මෙසේජ් එක දාන්න. ශක්තියින් සහ දුර්වලතා වලට දැම සංගල වරහණක් ඒක අභ්‍යන්තර පරිසරය. හරි ඊට පස්සේ අවස්ථා සහ තර්ජන වලට අපි දැම්මා මොකක්ද බාහිර පරිසරය. හරි වැඩේ පැහැදිලි. නියමයි. හරි නියමයි. ශක්තියින් සහ දුර්වලතා අභ්‍යන්තර පරිසරයේ අවස්ථා සහ තර්ජන තියෙන්නේ බාහිර පරිසරයේ. හරි වැඩේ පැහැදිලි. දැන් අපි යමු ඉස්සරහට. හරි ළමයි තව පොඩි කැලලක් කියන්නද? දැන් මම ඔයාලට කියලා දෙනවා ශක්තියින් පහක්. මම දැන් ඔයාලට ශක්තියින් පහක් කියන. හරිද? ඒ ශක්තියින් පහ කියනකොට කියලා ඔයාලට ඒ ශක්තියින් පහ කටපාඩම් කරවන්න. පැහැදිලිද? ශක්තියින් පහවට කටපාඩම් කරනවා මේ වෙලාවේ. හරිද? අද දවසේ ශක්තියින් පහයි අවස්ථා පහයි ඊට පස්සේ ශක්තියින් පහයි දුර්වලතා පහයි අවස්ථා පහයි තර්ජන පහයි ಜಾති ඔක්කොම 20ක් පොයින්ට් 20ක් දැන් මම ඔයාලට උගන්වනවා. ඒ 20ම දැන් කටපාඩම් කරවනවා. හරි වැඩේ ලේසි. මම මෙහෙම කියන්නම්. පුතේ ශක්තියින් සහ දුර්වලතා තිබ්බේ අභ්‍යන්තර පරිසරයේද බාහිර පරිසරයේද? අභ්‍යන්තරද බාහිරද? ශක්තියින් සහ දුර්වලතා තිබ්බේ අභ්‍යන්තර පරිසරයේද බාහිර පරිසරයේද? එකද දෙකද? අභ්‍යන්තර පරිසරයේ. හරි නියමයි. අභ්‍යන්තර පරිසරයේනේ. දැන් ඊටොට මට මතක් වෙන පොඩි කාරණාවක්. ඒ තමයි ඔය අභ්‍යන්තර පරිසරයේ හිටිය තුන් දෙනයිනේ. කවුද හිටියේ? අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. එහෙම නේද? අභ්‍යන්තර පරිසරයේ හිටිය තුන් දෙනයිනේ. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. පැහැදිලිද? එහෙනම් ශක්තියින් තියෙන්නේ අභ්‍යන්තර පරිසරය නිසා එහෙනම් අපි මේ අභ්‍යන්තර පරිසරයේ හිටිය අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් කියන තුන් දෙනානේ. එහෙනම් අපි ඒ තුන් දෙනාගෙන් ශක්තියින් තුනක් හදාගමු. උන් තුන් දෙනාගෙන් ශක්තියින් තුනක් හදාගමු. වැඩේ ලේසි විතර මතක තියාගන්න. ඔයා කොහොමද දන්නව ශක්තියින් දුර්වලතා තියෙන අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ තුන් දෙනයි. එහෙනම් උන් තුන් දෙනාගෙන් අපි ශක්තියින් තුනක් ගොඩ නගාගමු. හරි බලන්න පළවෙනි එක. අපි මෙහෙම කියමු පළවෙනි එක. ළමයි අයිතිකාරයෙකුගේ පැත්තෙන් ලැබෙන ශක්තියක් අපි කියමු. ළමයි අයිතිකාරය නේද ව්‍යාපාරයට සල්ලි දාන්නේ. එහෙනම් අයිතිකාරයට හොඳ මූල්‍ය හැකියාවක් තියෙනවා නම් ඒක ව්‍යාපාරයකට හොඳ ශක්තියක්. පුතේ ලියන්න මෙන්න මෙතන ශක්තියින් කියලා ලියන්න අංක 1 යටතේ. ඒ යටතේ මේ පොයින්ට් පහ ලියාගෙන යන්නයි හදන්නේ. හරි ලිව්ව ශක්තියින් කියලා ඒ යටතේ පළවෙනි පොයින්ට් එක අපි එමු හොඳ මූල්‍ය හැකියාවක් තිබීම. ඒක කාගේ පැත්තෙන්ද? අයිතිකාරයාගේ පැත්තෙන් තියෙන ශක්තිය. අයිතිකාරයට හොඳට සල්ලි තියෙනවා නම් ඒක මේ ව්‍යාපාරي දියුණු කරගන්න පවතින හොඳ ශක්තියක්. හරි නියමයි. ඒ අයිතිකාරයාගේ පැත්තෙන්නේ අපි හිතමු අනිත් පැත්ත. දැන් අයිතිකරු කළමනාකරු සේවකයනේ. හරි දැන් බලමු කළමනාකරුගේ පැත්තෙන් තියෙන පුළුවන් ශක්තිය. දැන් බලමු කළමනාකරුගේ පැත්තෙන් තියෙන පුළුවන් ශක්තිය මොකක්ද කියලා. උදේ කළමනාකරුගේ පැත්තෙන් තියෙන ශක්තිය තමයි අපේ ව්‍යාපාරයට හොඳ දක්ෂ කළමනාකරුවෙක් ඉන්නවනම් අපේ ව්‍යාපාරයට හොඳ දක්ෂ කළමනාකරුවෙක් ඉන්නවනම් ඒක අපිට ශක්තියක්. අපේ අයිතිකාරයට හොඳට සල්ලි තියෙනවා නම් අපිට ශක්තියක්. නේද? කළමනාකරු දක්ෂයි නම් ඒක ශක්තියක්. හරි මේක ලියාගෙන යමු. එක හොඳ මූල්‍ය හැකියාවක් තිබීම. අයිතිකාරයේ පැත්තෙන් තියෙන ශක්තිය. දෙවෙනි එක දක්ෂ කළමනාකරුවන් සිටීම කළමනාකරුගේ පැත්තෙන් තියෙන ශක්තිය. හරි නියමයි. දැන් අපි යමු අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන්. හරි. පුතේ බලමු. සේවකයාගේ පැත්තෙන් තියෙන ශක්තියක් බලමු ළමයි. සේවකයාගේ පැත්තෙන් තියෙන ශක්තිය තමයි මොකක්ද? පුහුණු සේවකයන් සිටීම. පුහුණු සේවකයන් සිටීම. පුහුණු සේවකයන් සිටීම. ළමයි අපේ ව්‍යාපාරයේ හොඳ පුහුණු ශ්‍රමිකයෝ ඉන්නවා නම් හොඳ සේවකයෝ හොඳ පුහුණු සේවකයෝ නම් හරිද කාලයක් තිස්සේ අපිත් එක්ක වැඩ කරන ඒකත් අපිට පවතින ශක්තියක්. ඒකත් අපිට පවතින ශක්තියක්. නියමයි. හරි. ළමයි මේක කෙලින්ම කටපාඩම් කරගන්න පුළුවන්. අයිතිකාරයෙකුගේ පැත්තෙන් කළමනාකරුගේ පැත්තෙන් සේවකයන්ගේ පැත්තෙන්. අයිතිකාරයෙකුගේ පැත්තෙන් කියමු. මතකෙන් කියන්න බලන්න එතකොට හොඳ මූල්‍ය හැකියාවක් තියෙනවා. කළමනාකරුගේ පැත්තෙන් දක්ෂ කළමනාකරුවන් සිටීම. 3 පුහුණු සේවකයන් සිටීම. ළමයි මේ තුනම කටපාඩම් කට්ටිය මට yes කියලා මෙසේජ් එකක් දාන්න. අපි මේක කටපාඩම් කරගෙන යන්න. මේ තුනම කටපාඩම් කට්ටිය මට yes කියලා මෙසේජ් එකක් දාන්න බලන්න එතකොට කියන්න පුළුවන් කට්ටිය.
ශක්තියින් දුර්වලතා තියෙන අභ්‍යන්තර පරිසරය. ඒතර අභ්‍යන්තර පරිසරය තුන් දෙනයිනේ. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. ඒතර උන් තුන් දෙනාට අපි වෙන වෙනම ශක්තියින් තුනක් දුන්න වැඩේ ඉවරයි. තුනක් ගොඩ. හරි. අයිතිකරුවගේ පැත්තෙන් කල්පනා කරලා අපි ලියනවා හොඳ මූල්‍ය හැකියාවක් තිබීම. අයිතිකරුවන් හොඳට සල්ලි තිබීම. ඊට පස්සේ කළමනාකරුවගේ පැත්තෙන් බැලුවොත් දක්ෂ කළමනාකරුවන් සිටීම කියලා ලියාගත්තා. හරිද? ඊට පස්සේ තුන්වෙනි එක සේවකයන්ගේ පැත්තෙන් අපි මතක තියාගත්ත මොකක්ද? පූර්ණ සේවකයන් සිටීම කියලා. හරි. එහෙනම් අපි තව එකක් බලමු. ඊළඟ මම කියන පුතේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. මේකත් ලියා ගන්න පුතේ. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. නිකමට හිතන්න අපි අපේ තරඟකාරී ව්‍යාපාර වලට සාපේක්ෂව අපේ භාණ්ඩ වල ක්වොලිටි එක වැඩි නම් ඒක අපිට තියෙන ශක්තියක්. දැන් මට තියෙන ශක්තියක් තමයි මම උගන්වන ගුරුවරයෙක්. එතකොට මම විශ්වාස කරනවා හරිද මට ඕනෑම කොමර්ස් ගුරුවරයෙක්ට වඩා ඉතාම සරලව පැහැදිලිව දරුවන්ට මතක හිටින ක්‍රම පාවිච්චි කරලා හරිද ඉතාම හොඳින් ඉතාම ඉහළ මට්ටමින් සහ ගුණත්වයෙන් මට මගේ සේවාව සපයන්න පුළුවන් කියලා. එතකොට ඒක මට තියෙන ශක්තිය. පැහැදිලිද? හරි නේමයි. හරි වැඩේ පැහැදිලි. පළවෙනි තුන කොහොමද මතකයිනේ? අපිට අලුතෙන් මතක තියන්න තිබ්බේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම කියන එක විතරයි. හරි තාපාරක් කියන මේ පොයින්ට් එක. තාපාරක් කියන ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. හරි පොයින්ට් හතරම මතකයි. අපි යමු අන්තිම එක ළමයි අපේ ව්‍යාපාරයට හොඳ කීර්ති නාමයක් තියෙනවා නම් ඒකත් අපේ ව්‍යාපාරයට හොඳ ශක්තියක්. අපේ ව්‍යාපාරයට පවතින ශක්තියක්. හොඳ කීර්ති නාමයක් තිබීම. ඒ කියන්නේ ප්‍රදේශයේ මිනිස්සු නේද අපි කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරගෙන ගිහිල්ලා ප්‍රදේශයේ මිනිස්සු අපේ ව්‍යාපාරය ගැන හොඳ හැඟීමෙන් ඉන්නවා නම් නේද? අන්න ඒක අපිට තියෙන ශක්තිය. හරි. දැන් මට පෞද්ගලික ළමයි ගුරුවරයෙක් විදිහට හොඳ කීර්ති නාමයක් තියෙනවා. හරිද? කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ඊට අමතරව දැන් ඔන්ලයින් පන්ති හරහා ලංකාව පුරාම හරිද මිනිස්සු අතර මට හොඳ කීර්ති නාමයක් තියෙනවා. ගිහාම්සගේ පන්තියට ආවොත් ළමයි අනිවාර්යෙන් කොමර්ස් වලට ඒකක් ගන්නවා. හරිද? ගිහාම්සගේ පන්තියට එන දරුවන්ට හොඳට පාඩම මතකෙ හිටිනවා. හරිද? සර් හොඳට පැහැදිලිව ක්ලියර්ලි උගන්වනවා. සර් උගන්වන විදිය වෙනස්. හරිද? අන්න ඒ විදිහට මං පිළිබඳ හොඳ හැඟීමක් මිනිස්සුන්ට තියෙනවා. අන්න ඒක තමයි මට තමයි කීර්ති නාමය. පැහැදිලිද? ඒක තමයි මට දෙන කීර්ති නාමය. ඕනම ව්‍යාපාරයකට ඒ වගේ හොඳ කීර්ති නාමයක් තියෙනවා. හරි. වැඩේ පැහැදිලි නේද? හොඳ කීර්ති නාමයක් තිබෙනවා. එහෙනම් ඔයාලට මතක තියාගන්න තිබ්බේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි හොඳ කීර්ති නාමයක් තිබීමයි කියන කාරණා විතරයි. හරි ළමයි. පොයින්ට් පහම කටපාඩමින් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. මම අවස්ථාව දෙනවා මයික් එක ඔන් කරන්න. පොයින්ට් පහම මතකෙන් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. හරි. මතකෙන් කියන්න පුළුවන්. හරි. පළවෙනි තුන කොහොම මතකයිද මම එකපාරක් කියරින්නද? පළවෙනි එක අපි කිව්ව මොකක්ද? අයිතිකරුගේ පැත්තෙන් හොඳ මූල්‍ය හැකියාවක් තිබීම. ඊට පස්සේ කළමනාකරුගේ පැත්තෙන් හරිද? කළමනාකරුගේ පැත්තෙන් දුන්නා මොකක්ද? දක්ෂ කළමනාකරුවන් සිටීම. ඊට පස්සේ සේවකයන්ගේ පැත්තෙන් දුන්නා මොකක්ද? පුහුණු සේවකයන් සිටීම. ඊට පස්සේ අලුතෙන් සෙට් උනේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිපදවීමයි හොඳ මොකක්ද? කීර්ති නාමයක් තිබීමයි. හරි මම උඩින් ඉන්න කෙනෙක්ට අවස්ථාව දෙන්නම්. තෙහස්නට අවස්ථාව දෙන්නම්. තෙහස්න පුතාට මයික් ඔන් කරන්න පුළුවන්ද? හරි තෙහස්න ප්‍රමාද වෙන නිසා අපි ඉස්සරහට යනවා. මිත දක්ෂ පුහුණු මූල්‍ය හැකියාවක් තිබීම, දක්ෂ කළමනාකරුවන් සිටීම, පුහුණු සේවකයන් සිටීම, ගුණාත්මක ඉහළ භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම, හොඳ කීර්ති නාමයක් තිබීම. හරි කොල්ලා බලාගෙනද කිව්වේ? මතකද කිව්වේ? බලාගෙනද කිව්වේ මතකද? මතකෙන් සර් කිව්වේ. නියමයි. හොඳයි. ඊට පස්සේ අපි අවස්ථාව දෙනවා ඕනෂි. මම ගහන්නේ. හොඳ මූල්‍ය හැකියාවක් තිබීම, දක්ෂ කළමනාකරුවන් සිටීම, පුහුණු සේවකයන් සිටීම,
ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හොඳ කීර්ති නාමයක් තිබීම. නෙමෙයි මම තව දෙන්නට දෙන්නම්. ඊළඟට මට පේන්නේ ඉන්නවා තිසුම්. තිසුම් හොඳ මූල්‍ය හැකියාවක් තිබීම, දක්ෂ කළමනාකරුවන් සිටීම, පුහුණු සේවකයන් සිටීම, ගුණාත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා සැපයීම හොඳ කීර්ති නාමයක් තිබීම. හරි මෙතුසා හොඳ මූල්‍ය හැකියාවක් තිබීම, දක්ෂ කළමනාකරුවන් සිටීම, පුහුණු සේවකයන් සිටීම, ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හොඳ කීර්ති නාමයක් තිබීම. හරි නියමයි. වැඩි හරි. ළමයි දැන් මම එනවා ඊළඟ කොටසට. පුතේ ශක්තියින් වල අනිත් පැත්ත නේද පුතේ දුර්වලතාව කිව්වේ? හවුද නැද්ද කියලා මට ඉක්මනට කියන්න. ඉගෙන ගන්න පුළුවන් නම් ශක්තිය. එහෙනම් ඒ කියන්නේ පැත්ත ඉගෙන ගන්න බැරි නම් දුර්වලතාවයක්. පැහැදිලිද? හරි. අපිට හොඳට සල්ලි තියෙනවා නම් ශක්තියක්. හැබැයි සල්ලි නැත්නම් ඒක අපේ දුර්වලතාවයක්. ඉංග්‍රීසි පුළුවන් නම් ශක්තියක්. ඉංග්‍රීසි බැරි නම් ඒක දුර්වලතාවයක්. පැහැදිලිද? එහෙනම් ළමයාට තේරෙනවා ශක්තියින් වලම කන පිට හරව ගත්තා නම් අපිට පුළුවන් දුර්වලතා ටික හදාගන්න. පැහැදිලිද? අපිට පුළුවන් දුර්වලතා ටික හදාගන්න. හරි. එහෙනම් මෙහෙම කරමු. හොඳ මූල්‍ය හැකියාවක් තියෙනවා කියන එක අපි වෙනස් කරගමු මොකක්ද? අපි වෙනස් කරගමු මොකක් කියලාද? හොඳ මූල්‍ය හැකියාව වෙනකොට අපි කියමු මොකක් කියලාද? දුර්වල මූල්‍ය හැකියාවක් තිබීම කියලා නේද? ලියන්න එපා කවුරුත්. හරි. ඉස්සෙල්ලාම අහගමු. දුර්වල මූල්‍ය හැකියාවක් තිබීම කියලා දාමු. නැත්නම් හොඳ මූල්‍ය හැකියාවක් නොතිබීම කියලා ලියන්න පුළුවන් ඕන. ඊටසේ දක්ෂ කළමනාකරුවන් සිටීම වෙනුවට අපි කියන්න පුළුවන් මොකක්ද? ඒක අනිත් පැත්ත අදක්ෂ කළමනාකරුවන් සිටීම. නේද? නැත්නම් දක්ෂ කළමනාකරුවන් නොසිටීම කියලා ලියන්න පුළුවන්. පුහුණු සේවකයන් වෙනුවට අපි ලියනවා නොපුහුණු සේවකයන් සිටීම. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන වෙනුවට මොකක්ද අපි කියන්නේ? ගුණත්වයෙන් අඩු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කියලා ලියනවා. හොඳ කීර්ති නාමයකට අපි ලියනවා දුර්වල කීර්ති නාමය තියෙනවා. මේ ටිකම අනිත් පැත්ත හරවගෙන ලිව්වනම් අපිට පුළුවන් පුතේ දුර්වලතා ටික හොයාගන්න. එහෙනම් දැන් වැඩේ පැහැදිලි. ශක්තියින් පහම කටපාඩම් ඒ ටික අනිත් පැත්ත හරවගත්තා නම් දුර්වලතා ටිකත් හරි 0.10ම කටපාඩමින් මතකයි. මේම. අපි යමු පළවෙනි එකට දුර්වලතා යටතේ. පුතේ ඉස්සරහම ලියන්න දුර්වලතා කියලා. ලියන්න ඉස්සරහම දුර්වලතා කියලා. අංක 2 දුර්වලතා. හරි. එක දුර්වල මූල්‍ය හැකියාවක් තිබීම. නැත්නම් හොඳ මූල්‍ය හැකියාවක් නොතිබීම කියලා උනත් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි ශක්තිය මතක තිබ්බ. දෙවෙනි ශක්තිය තිබි මොකක්ද? දක්ෂ කළමනාකරුවන් සිටීමනේ. ඒකම අනිත් පැත්ත හරවන්නකො. කොහොමද? අදක්ෂ කළමනාකරුවන් සිටීම. නියමයි. අදක්ෂ කළමනාකරුවන් සිටීම. අදක්ෂ කළමනාකරුවන් සිටීම. නැත්නම් දක්ෂ කළමනාකරුවන් නොසිටීම කියලා උනත් ලියන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ පුහුණු සේවකයන් සිටීම කියන එක අනිත් පැත්ත හරව ගත්තා. නොපුහුණු සේවකයන් සිටීම. නියමයි. වැඩි ලේසි. නොපුහුණු සේවකයන් සිටීම. හරි. ඊළඟට අපි ගමු ගුණත්වයෙන් අඩු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. ගුණත්වයෙන් අඩු ආධුනික සේවකයන් සිටීම කියලා දාන්න පුළුවන් දාගෙන අවුලක් නෑ. අවුලක් නෑ.
ගුණත්වයෙන් අඩු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. හරි. ළමයි ඊළඟ එක කියනවා හොඳ කීර්ති නාමයක් තිබීම වෙනකොට අපි කියනවා දුර්වල කීර්ති නාමයක් තිබීම. වැඩි ලේසි. හරි. හොඳයි. ළමයි ඉවර කට්ටිය මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. ඕකේ කියලා දාන්න මැසේජ් එක. හරි. 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 දැන් ඕකේ කියන දාණයෙන් නවත්තන්න. හරි. දැන් මට කට්ටිය කියන්න මේ ශක්තියින් ටිකයි දුර්වලතා ටිකයි පොයින්ට් 10ම සම්පූර්ණයෙන්ම පොත බලන්න දෝ කටපාඩමින් කියන්න පුළුවන් කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. ශක්තියින් ටික මතකයි නම් ඉතින් දුර්වලතා ටික ගේමක් නැහැ නේ පැත්ත හරගෙන යන්න තියෙන්නේ. වැඩි ලේසි පොයින්ට් 10ක් ඔන්න ගොඩ දාලා තියෙනවා. හරි. ඒක ලේසි. හරි. පාඩම් කරනකොට මම හැමතිස්සෙම මගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි නේද? අපේ කොමර්ස් ක්ලාස් එකේ තියෙන විශේෂත්වය හැමතිස්සෙම නේද මම උගන්වනවා. හරිද? ලස්සන උදාහරණ පැහැදිලි කරනවා. ඊට අමතරව විශේෂම කාරණා තමයි මම මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමයක් ඔයාලට කියාගෙන යනවා මේ කැලලි ඔක්කොම. මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමය කියලා පාඩේ වෙලාවෙම කටපාඩම් කරවල තමයි වැඩි අවසන් කරන්නේ. හරි නියමයි. වැඩේ හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. මාතෘකාව මොකක්ද? අවස්ථා. අපිම අවස්ථාවලට. හරි ළමයි මට කියන අවස්ථා සහ තර්ජන තියෙන්නේ හරිද? අවස්ථා සහ තර්ජන තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේද බාහිරද? එකද දෙකද? ශක්තියින් දුර්වලතාව තිබේ අභ්‍යන්තර පරිසරයේ. අවස්ථා සහ තර්ජන තියෙන්නේ අභ්‍යන්තරද බාහිරද? නියමයි. බාහිර පරිසරයේ තමයි ඒ ටික තියෙන්නේ. හරි ළමයි අපි එහෙනම් එමු මොනවද ව්‍යාපාරයක් දියුණු කරගන්න පවතින අවස්ථා කියලා. අංක 1 එක අපි කියමු සාමකාමී වාතාවරණය. එක සාමකාමී වාතාවරණය. එක සාමකාමී වාතාවරණය. එක සාමකාමී වාතාවරණය. හරි. එක සාමකාමී වාතාවරණය. හරි. ළමයි රට ඇතුලේ සාමකාමී තත්වයක් තියෙනවා නම් ඒක ව්‍යාපාර දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. හරි. දැන් අපිට මතකයි පහුගිය දවසේ. හරිද? පහුගිය මැයි 9 වෙනිදා. ඔයාලට මතකයි නේද? ගෝටා ගෝගම සහ මයිනා ගෝගම නමින් හඳුන්වන ප්‍රදේශවලට නේද? පිරිසක් නේද? ආණ්ඩුවේ පිරිසක් ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල කරා. නේද? ඒක අපි ලංකාවම මිනිස්සු බලාගෙන හිටියා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට පස්සේ ආපහු ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා ලංකාව පුරාම හිටපු මිනිස්සු ටික. හරිද? හරි. ඔයාලට මතකයි හරි. ඊට පස්සේ හරි ඒ කාරණාව මත ළමයි රටේ සාමකාමී වාතාවරණය බිඳ වැටුණා. හරිද? රටේ සාමකාමී වාතාවරණය සම්පූර්ණයෙන් බිඳ වැටුණා මේ දවස් ඇතුළතදී. හරිද? අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට රටේ සාමකාමී වාතාවරණය නැති වුණාම මොකද උනේ? කෙලින්ම ඇඳිරි නීතිය දැම්මා. නේද? ඇඳිරි නීතිය දැම්මා. එතකොට මේ ඇඳිරි නීතිය දැමීමත් එක්ක හරිද? ඇඳිරි නීතිය දැමීමත් එක්ක ළමයි මොකද උනේ? සතියක් විතර නේද? සිකුරාදා විතර නගන් සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය වැටුණා. හරිද? එතකොට ළමයි මොකද උනේ? සම්පූර්ණ ව්‍යාපාරවලට ව්‍යාපාර ටික අවුල් වුණා නේද? ව්‍යාපාර කඩ සාප්පු අරින්න විදියක් නැහැ. නේද? සමහර කඩවල තිබ්බ භාණ්ඩ ටික එක්ස්පයර් වෙලා නේද? සමහර භාණ්ඩ සවුත්තු වෙලා නේද? කෑම කඩ එහෙම ඉවරටම ඉවරයි. හරි ඒ නිසා ළමයි ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙනම් ළමයි අන්න ඒක එතකොට අපිට තර්ජනයක්.
හැබැයි රට තුල එහෙම නැතුව සාමකාමී වාතාවරණයක් නම් තියෙන්නේ නේද? ඒක අපේ ව්‍යාපාර දියුණු කරගන්න ඉතාම හොඳ තත්ත්වයක්. ඉතාම හොඳ තත්ත්වයක්. හරි. එක සාමකාමී වාතාවරණය අපි යන අංක 2ට රජයේ හිතකර නීති රීති පැවතීම. රජයේ හිතකර නීති රීති පැවතීම. රජයේ හිතකර නීති රීති පැවතීම. එක සාමකාමී වාතාවරණය, දෙක රජයේ හිතකර නීති රීති පැවතීම. හරි. එක හිතකර නීති රීති පැවතීම. හරි. එක සාමකාමී වාතාවරණය, රජයේ හිතකර නීති රීති පැවතීම. ඊළඟ අපි කියන පුතේ දැන් හිතන්නකෝ සාමකාමී වාතාවරණය තියෙනවා නම් ව්‍යාපාර දියුණු කරගන්නේ කොහොමද අවස්ථාව. දෙක රජයේ විසින් ව්‍යාපාර දියුණු කරගන්න ගැලපෙන සුදුසු විදිහට නීති රීති ලිහිල් කරලා තියෙනවා නම් බදු සහන දෙනවා, සහන ආධාර සපයනවා නේද? නීති රීති අඩු කරලා තියෙනවා. අන්න එහෙම නම් තියෙන්නේ පුතේ ඒක ව්‍යාපාර දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. අපි තව එකක් කියමු. ගෝලීය පරිසරයේ හිතකර බලපෑම. ඔයාලට මතකයි ගෝලීයකරණය ගැන අපි කතා කරා. ගෝලීයකරණේ හිතකර බලපෑමුත් තිබ්බා, අහිතකර බලපෑමුත් තිබ්බා. මතකයි නේද? ඒකේ හිතකර බලපෑම් තියෙන එක ව්‍යාපාරයකට හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. රජයේ හිතකර බලපෑම්, ගෝලීය පරිසරයේ ගෝලීයකරණයේ හිතකර බලපෑම්. හරි. දැන් මතක තියාගන්න ලේසි. හරි. දැන් මම මේ තුන කටපාඩම් කරනවා. හරි. ඒක සාමකාමී වාතාවරණය හැමෝටම මතකයිනේ. ඒක මතක කටියස් කියලා මෙසේජ් එකක් දාන්න. ඒක සාමකාමී වාතාවරණයනේ බං. ඒක මතකයි. හරි නියමයි. ඒක මතකයිනේ. හරි. ඊට පස්සේ තියෙන හිතකර බලපෑම් ටිකක් තමයි තියෙන්නේ. එකක් රජයේ හිතකර නීති රීති, දෙක ගෝලීයකරණයේ හිතකර බලපෑම්. රජයේ හිතකර නීති රීති, ගෝලීය පරිසරයේ ගෝලීයකරණයේ හිතකර බලපෑම් ටිකයි. හරි. කටපාඩමින් කියමු බලන්න. එක මොකක්ද? සාමකාමී වාතාවරණය. දෙක කාගේද? කාගේ හිතකර නීති රීතිද? රජයේ හිතකර නීති රීති පැවතීම. ඊළඟ මොකද? ගෝලීය පරිසරයේ හිතකර හොඳයි. ගෝලීය පරිසරයේ හිතකර බලපෑම්. පැහැදිලිද? හරි. ඊට පස්සේ ළමයි අපි ඊළඟ එකට එනවා 4 රට තුල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීම. හිතන්නකෝ රට ඇතුලේ විවිධ සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා නම් ඒක ව්‍යාපාර දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. නේද? රට සංවර්ධනය වෙනවා නම් මහා මාර්ග පද්ධතිය ක්‍රමවත් නේද? කාපට් කරලා ඉක්මනට මිනිස්සුන්ට ගමන් බිමන් යන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා නම් ඒක ව්‍යාපාරික අවස්ථාවක්. හරිද? ඊට පස්සේ ළමයි හයිවේ නේද? අධි වේගී මාර්ග ඉදි වෙනවා නම් රට පුරා සංවර්ධන කටයුතු කියලා නේද? ඒක ව්‍යාපාර වලට හරිම පහසුවක්. ඉස්සර ළමයි අපිට කොළඹ ඉඳලා ගාල්ලට යන්න සාමාන්‍යයෙන් පැය 3මාරක් 4ක් 5ක් විතර සාමාන්‍යයෙන් ගත වෙනවා ළමයි ඉස්සර. අපිට යන්න තියෙන්නේ ගාලු පාර හරහා තමයි යන්න තියෙන්නේ. ගාලු පාරේ තියෙන ට්‍රැෆික් එකයි අරවා මේවත් එක්ක ළමයි ගොඩක් නගර පහු කරගෙන යනකොට සාමාන්‍යයෙන් පැය 3 4ක් 5ක් යනවම තමයි අඩුම ගානේ කොළඹ ඉඳන් ගාල්ලට යන්නේ. හැබැයි කොළඹ ඉඳන් ගාල්ලට හයිවේ එක හැදුවට පස්සේ දැන් අපිට අවස්ථාවක් තියෙනවා පැයක් ඇතුළත කොළඹ ඉඳන් ගාල්ලට යන්න. හරිම පහසුයි. හරිද? වැඩි ඕනේ නැහැ ළමයි. මම ඉන්නේ කොට්ටාවේ. හරිද? කොට්ටාවේ ඉඳලා කොළඹට යන්න පැයකමාරක් විතර යනවා. හරිද? හැබැයි කොට්ටාවේ ඉඳලා ගාල්ලට යන්නේ පැය. හරි. හරි වගේ තියෙනවා. දැන් අපි දන්නවා නේද රත්නපුරට ළමයි තව හයිවේ එකක් හදනවා. රත්නපුරට හයිවේ එක හදනවා. දැන් මේ වෙනකොට වැඩ කටයුතු කරමින් ඉන්නේ ඒකට අදාළව. ඊට පස්සේ නුවරට හයිවේ එකක් හැදෙනවා නේද? හරි. කඩවත සිට නුවර දක්වා හයිවේ එකක් හැදෙන නිසා ඒවා රට තුල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනකොට ඒක ව්‍යාපාර අවස්ථාවක්. රට තුල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීම. අපි ඊළඟ පොයින්ට් එක නව නගර නිර්මාණය වීම. නව නගර නිර්මාණය වීම. මේ වෙනුවට ලංකාවේ නව නගරයක් නිර්මාණය වෙමින් පවතිනවා. නම දන්න කට්ටිය මට මෙසේජ් එකක් දාන්න මොකද්ද කියලා. නව නගර නිර්මාණය වීම. මොකද ළමයි නව නගරේ නිර්මාණය වෙන ලංකාවේ අපේට කියන මොකද්ද? පෝට් සිටි නේ. පෝට් සිටි වරාය නගරය. කොළඹ වරාය නගරය. හරි. ළමයි මේ වරාය නගරේ ඉදිවීමත් එක්ක ළමයි ඒ තුල නව ව්‍යාපාර අවස්ථා ගොඩාරියක් බිහි වෙන්න පටන් ගන්නවා. අලුත් ව්‍යාපාරික අවස්ථා නේද? එතන වෙන කඩසාප්පු ආරම්භ වෙයි, හෝටල් ආරම්භ වෙයි නේද? අලුත් ව්‍යාපාර අවස්ථා
ආරම්භ වෙයි. එක රටේ ව්‍යාපාර දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. හරි. Imagine a country where you can travel back in time. With a 3,000-year history, rich cultural heritage, and infinite natural beauty. Rooted in South Asia, Sri Lanka is the pearl of the Indian Ocean. With deep water ports strategically located on a maritime superhighway running back to the ancient Silk Road, making it a major hub connecting the far west of Europe to the far east of Asia. Today, it is home to one of the most ambitious city developments seen in modern times, Port City Colombo, a master plan city to be built on sustainable principles, incorporating state-of-the-art, future-ready infrastructure and smart city concepts, the first of its kind in South Asia. An extension of the country's central business district, Port City is the country's first ever special economic zone. Sri Lanka, through Port City, is reshaping itself as a regional services hub and a gateway to South Asia. Port City Colombo is a city where global giants in IT, financial services, logistics, and many more would thrive, and where work, life, and play would blend seamlessly within a vibrant and modern metropolis. Port City provides a stable, consistent policy environment focused on protecting your investment. හොඳයි මම දැන් කට්ටිය දකින්න ඇති අනාගතේ බිහි වෙන්න තියෙන නේද වරාය නගරය පිළිබඳව පොඩි කෙටි වීඩියෝ එකක් තමයි මම ඔයාලට පෙන්නුවේ. හරි. ළමයි නව නගර නිර්මාණය වීම ව්‍යාපාර දියුණු කරගන්න හොඳ අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා. හරි. එහෙනම් පොයින්ට් පහ මතක තියාගමු. එක සාමකාමී වාතාවරණයයි අර හිතකර පොයින්ට් දෙකයි. මොකද රජයේ හිතකරන ඉදිරියට ටිකයි ගෝලීය පරිසරයේ හිතකරන ඉදිරියට ටිකයි. හරිද? අන්තිම එකත් මතකයිනේ. නව නගර නිර්මාණය වීම කියලා දැන් මම වීඩියෝ එක පෙන්නපු එකනේ. හරි. එහෙනම් ඒ ටික මතකයි. ඊට කලින් එක අපි කියන මැදදී 4 වෙනි එක රට තුල සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීම. හරි. පොයින්ට් ටික කඩපාඩමින් කියන්න බලන්න. පොයින්ට් එක කඩපාඩමින් කියන්න බලන්න. එක හරි. අංක 1 මොකක්ද? සාමකාමී වාතාවරණය. හරිද? එක සාමකාමී වාතාවරණය. 2
රජයේ හිතකර නීති රීති. ඊළඟ එක කාගේ හිතකර බලපෑම්ද? ගෝලීයකරණයේ හිතකර බලපෑම්. හරිද? ගෝලීයකරණයේ හිතකර බලපෑම්. ඊට පස්සේ අපි කතා කරා මොකක්ද? ඊළඟ කතා කරා රට තුල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීමයි. අන්තිම පොයින්ට් එක මොකද්ද? වීඩියෝ එක පෙන්නුවේ. එතනට අපි මොකක්ද? නව නගර නිර්මාණය වීම. හරි. පුතේ අපි යනවා අපි අද දවසේ සාකච්ඡා කරන අවසාන කොටසට, තියරි කොටසට. මාතෘකාව තර්ජන. හරි. ඉක්මනට ගන්න තර්ජන කොටස. තර්ජන කොටස ඉක්මනට ගන්න. හරි. තර්ජන. ළමයි ශක්තියින් වල අනිත් පැත්ත තමයි දුර්වලතා. අවස්ථාවල අනිත් පැත්ත තමයි තර්ජන. නේද? හරි. ඒ නිසා අපි හැබැයි ඔක්කොම ගන්න එපා. ඔක්කොම කන පිට හරවගෙන යන්න එපා ළමයි. පළවෙනි තුන විතරක් අපිට කන පිට හරව ගන්න පුළුවන්. මම මේ කියන ටික විතරක් ලියමු. ළමයි පළවෙනි ශක්තිය මතකද? සාමකාමී වාතාවරණය. හරිද? පළවෙනි එක අපි කතා කරා මොකද? සාමකාමී වාතාවරණය. ඒක හොඳ ශක්තියක්. හරිද? හැබැයි ඒකේ අනිත් පැත්තේ මොකක්ද තියෙන්නේ? ඒකේ අනිත් පැත්ත මොකක්ද? සාමකාමී සාමයට අනිත් පැත්ත මොකද ළමයි? chat එකට දාන්නකෝ බලන්න. සාමයේ අනිත් පැත්ත මොකක්ද? සාමයේ පැත්ත මොකක්ද? යුද්ධය. හරි. හරි. අපි බලමු තර්ජන වලට. පළවෙනි තර්ජනය අපි කියනවා ළමයි. එක යුද්ධමය වාතාවරණය. ලියන්න එක යුද්ධමය වාතාවරණය. එක යුද්ධමය වාතාවරණය. හරි. දරු විද්‍යාර්ථී නෝන උදාහරණයක්. මේ දවස්වල රුසියාව සහ යුක්‍රේනය අතර ලොකු යුද්ධයක් තියෙනවා නේද? එතකොට මේ යුද්ධය නිසා ඒ රටේ ව්‍යාපාර වලට ලොකු තර්ජනයක් කෙලලා තියෙනවා. ශ්‍රී ලංකාවෙත් නේද? ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා හමුදාව සහ LTT ත්‍රස්තවාදීන් අතර යුද්ධයක් පැවැත්වුණා නේද? ඉතින් ඒ නිසා ඒ යුද්ධය ඔගොල්ලෝ උපදිලා අවුරුද්දක් දෙකක් යනකොට තමයි ඉවරුනේ. නිසා වලට යුද්ධය පිළිබඳ ලොකු මතකයක් නැතුව ඇති. ඔගොල්ලෝ 2006 ඉපදිච්ච කට්ටියද? 2007 කට්ටියද? ඔය 2007 නේ? 2007 සෙට් එකනේ ඔයගොල්ලෝ. නිසා වලට ලොකුවට ඒ ගැන මතකයක් නැතුව ඇති. හරි. හරි. ළමයි යුද්ධමය වාතාවරණය හරි. ඊට පස්සේ අපිට මතකයි දෙවෙනි පොයින්ට් එක තිබ්බේ දෙවෙනි ශක්තිය තිබ්බේ මොකක්ද? දෙවෙනි ශක්තිය තිබ්බේ රජයේ හිතකර බලපෑම්නේ. එන ඔකම අනිත් පැත්ත කරගමු. රජයේ මොකක්ද? අහිතකර බලපෑම්. සෝරි. රජයේ අහිතකර නීති රීති. අදරුවෙක් කල් දෙනවා උපකාරක සේවා වලට ගබඩාකරණය කියලා එකක් තිබ්බද කියලා ඉස්සර ඔව් පුතේ ඔව් ඉස්සර අපි උපකාරක සේවා වලට ಜಾති 5ක් ඉගෙනුවා බැංකු රක්ෂණය ප්‍රවාහනය ගබඩාකරණය sannivedanaya කියලා. නමුත් අලුත් සිලබස් එකේ පරණ සිලබස් එකේ තමයි අපි හිම ඉගෙනුවේ අලුත් සිලබස් එකේ ගබඩාකරණය අයින් කරලා තියෙනවා. හරි ඒ නිසා ඒක අපි දැන් ඔයාලගේ සිලබස් එක උගන්වන්නේ ගබඩාකරණය. දැන් අපි උගන්වන්නේ බැංකු රක්ෂණය ප්‍රවාහනය sannivedanaya කොටස් ටික විතරයි. අපි ඔය ගැන වෙනම විශ්ලේෂණාත්මක ඉගෙන ගන්නවා පුතේ 11 වසරේ පළවෙනි පාඩම. 11 වසරේ පළවෙනි පාඩම වෙළඳාම හා උපකාරක සේවා කියලා එකක් තියෙනවා. හරි යුද්ධමය වාතාවරණය හරි සාමකාමී වාතාවරණය අනිත් පැත්ත හරවගත්ත යුද්ධමය වාතාවරණය. මතක තියාගන්න ලේසි. රජයේ හිතකර නීති රීති අනිත් පැත්ත හරවගත්ත රජයේ අහිතකර නීති රීති පැවතීම. ඊට පස්සේ ගෝලීයකරණයේ හිතකර බලපෑම අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ගෝලීයකරණයේ අහිතකර බලපෑම කියලා. ගෝලීයකරණයේ අහිතකර බලපෑම් කියලා. හරි. තව පොයින්ට් දෙකයි. පාඩම ඉවරයි. හරි. අපි එනවා කරන් ගියා කියලා රන් දීප දාලා තියෙනවා. හරි. මිස් වෙච්ච කොටසක් තියෙනවා රන් දීපට පුළුවන් රෙකෝඩින් එක දෙමඩ බලා ගන්න. හරි. අපි එනවා අවසාන කොටස.
හරි. ළමයි ඊළඟ දෙක නම් අර මේ අපි රටේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම කියන එක නම් අවාසියක් හදාගන්න අමාරුයි නේද? අපි නිසා ගමු මෙන්න මෙහෙම එකක්. ස්වභාවික ආපදා. ඒක හොඳයි. ස්වභාවික ආපදා. ළමයි ඔයාලා නැහැ එතකොට 2004 අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා ස්වභාවික ආපදාවක් ළමයි ලංකාවේ ලංකාවේ ළමයි ඇති වෙච්ච ඉතා විශාල ස්වභාවික ආපදාවක් සිද්ධ වුණා 2004 අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා. මොකද්ද? ඔයගොල්ලෝ අහලා ඇති. මොකද්ද? සුනාමි ව්‍යසනය. අන්න හරි. සුනාමි ව්‍යසනය නේද ලංකාව සහ දකුණු ආසියාතික කලාපයේ තිබ්බ රටවල් බොහෝමයකට ජල ගැල්මක් නේද? මුහුද ගොඩ ගලලා ලොකු විනාශයක් සිද්ධ වුණා. හිතන්නකෝ එක පැය කීපයක් ඇතුළත ලංකාවේ වෙරළබඩ තීරයේ තිබ්බ අති විශාල ව්‍යාපාර ප්‍රමාණයක් විනාශ වෙලා ගියා. නේද? සමහර පැති වලට ගම් වතුර තියෙනවා. සමහර පැති වලට නාය යාම් තියෙනවා. නේද? එතකොට මේ ව්‍යාපාර වලට ඒක දැඩි ලෙස බලපෑමක් එල්ල වෙනවා. හරි හොඳයි. හරි පැහැදිලි ජනතාව අපිත් සුනාමි වලින් මැරිච්ච අය වෙන්න ඇති නේද කියලා කියනවා. ඔව් වෙන්න පුළුවන්. ඔව් සුනාමි වලින් මැරිච්ච අය වෙන්නත් පුළුවන්. හරි ෆාතිමා හරි. ගබඩා කරන කියලා ඇත්තම එකක් තිබ්බා ඉස්සර අලුත් සිලබස් එකක නෑ. පරණ සිලබස් වල අපි ගබඩා කරන කියලා කොටසක් ඉගෙනුවා. ඒ වාට කියපු කෙනා කියපු එක වැරදි නෑ. හැබැයි ඔයාලට ඒක උගන්වන්න අපිට නෑ හේතුව සිලබස් එකේ නැති නිසා. හරි පැහැදිලිද පුතාට? හරි අපි යමු ඊළඟ කොටසට. ස්වභාවික ආපදා කියලා කියන්නේ අපේ ව්‍යාපාර වලට තියෙන තර්ජනයක්. අපි හොඳට විශ්වාසය කරගෙනවා. එකපාරට ගම් වතුරක් එල්ල ඔක්කොම විනාශ වෙලා යනවා. පැහැදිලිද? හරි. අපි බලමු අවසාන එක. ළමයි අවසාන එක තරංගකාරීත්වය. තරංගකාරීත්වය. හරි තරංගකාරීත්වය. හරි ළමයි තර්ජන හරි අපි ඉස්සරහට යමුකෝ. හරි දරුවෙක් කල් දෙනවා ශදුවත විශ්ලේෂණයට මේ කරුණු ටික ලිව්වොත් ඇද්ද අච්චුපතේ තියෙනවත් ලියන්න ඕනද කියලා. අච්චුපතේ තියෙනවයි මේ අතර ලොකු වෙනසක් නෑ පුතේ. ඒක අදහස වෙනස් විදියට සමහරලාට ඇත්තේ. හරිද? ඊළඟ කාරණාව තමයි විභාගෙට ඒ කියන්නේ මේ ඒ කියන්නේ ශක්තියින් 3ක් ලියන්න ශක්තියින් 2ක් ලියන්න කියලා එහෙම දෙන්නේ නෙවෙයි. හරිද? සිදුවීමක් දෙනවා. මෙන්න තියෙනවා සිදුවීමක් මෙන්න තියෙනවා ව්‍යාපාරයක්. හරිද? මෙන්න මෙයා මෙහෙම කෙනෙක්. හරිද? උපාධියක් හදාarලා තියෙනවා කිසියම් ව්‍යාපාර සම්බන්ධයෙන්. හරිද? එතකොට එයා මෙන්න මෙහෙම ව්‍යාපාරයක් පටන් ගත්තා. එයා රුපියල් ලක්ෂ 2ක් ව්‍යාපාරයට යෙදෙව්වා. හරිද? ඔය වගේ විස්තර ටික කියනවා. ඒතර මේ ව්‍යාපාරයට සම්බන්ධ කරලා තමයි මේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් මොනවද? මේ ව්‍යාපාරයේ තියෙන දුර්වලතා මොනවද? මේකේ තියෙන තර්ජන මොනවද කියලා අහන්න. පැහැදිලිද? අරතර අර ව්‍යාපාරයට සම්බන්ධ කරලා තමයි මේව අහන්නේ හැමතිස්සෙම. එතකොට ඒවා මේ එතකොට මම මේ කියපු දේවල් විභාගෙට ලියන්නේ නෙවෙයි. දැන් මම මේ ටික ඉගෙනුවේ ඔයාට ශක්තියින් කියන්නේ මොනවද කියලා පැහැදිලි කරන්න. ඔයාගේ ඔළුවට යවන්න. පැහැදිලිද? ව්‍යාපාරයකට එල්ල වෙන්න පුළුවන් තර්ජනයක් මොකක්ද කියලා ඔයාට පැහැදිලි කරන්න තමයි මම මේ කරුණු පොයින්ට් එක දෙන්නේ. උදාහරණ ටිකක් අරගෙන. පැහැදිලිද හැමෝටම? හරි ඊට පස්සේ තර්ජන කියන්නේ මොනවද? අවස්ථාව බවට පත් වෙන්නේ මොනවාද? කියන කාරණා තමයි මම ඔයාට මේ ඇතුළත් කරේ. පැහැදිලිද? හරි. නැතෝ මේ පොයින්ට්ම විභාගෙට ලියන්නේ නැහැ. අපි දැන් පාස් පේපර් ටික කරනවනේ. එතකොට ඔයාලට තේරෙයි. හරි. අපි ඉස්සරහට යමු තරඟකාරීත්වය. ළමයි පොතේ තියෙන එකම ලිව්වේ නැත්නම් ලකුණු කපනවා කියලා ටීචර් දාලා දෙන්න. මේ වාර විභාග වලට ලකුණු එහෙම මෙහෙම කපන්න පුළුවන්. ඕලෙවල් විභාගෙත් නම් පොතේ එහෙම කැපෙන්නේ නැහැ. මොකද ඉස්කෝලේ ගුරුවරුන්ට තියෙන ගැටලුව තමයි හුඟක් පාසල් ගුරුවරු අච්චුපොත බලාගෙන තමයි උගන්වන්නේ. එයාලා අච්චුපොතෙන් තොරලුවක් නැත. හරිද? අච්චුපොත හැංගුවොත් ටීචර් ඉවරයි. හරිද? ඒ නිසා ඒ කියන්නේ මේ කොමර්ස් පිළිබඳව වැඩි දුර අධ්‍යාපනයක් ලැබපු නැති අච්චුපොත බලාගෙන උගන්වන ගුරුවරු ඉන්න ළමයි ලංකාවේ ගොඩ හරියක්. හරිද? එතකොට එයාලා අච්චුපොතේ තියෙන දේවල් වලට විතරයි ඒගොල්ලෝ දන්නේ. හරි. ඒ නිසා ඒගොල්ලෝ වගේ
දේවල් කියන්න පුළුවන්. ඔයාලට තව ටික දවසක් ගියාට පස්සේ තේරෙනවා ටීචර් කියන කාරණා මොනවද? ටීචර් කියන එක ඇත්තද බොරුද කියන කාරණාව පාඩ තේරෙනවා. දැන් ටීචර් ටිකක් ලොකු කතා කියාගෙන එම්මෙන් ඒ සමහරවිට තව ටික දවසක් ගිනුම් කරන්නේ එහෙම යනකොට ඔයාලට තේරෙයි ටීචර් ලොකුවට වැඩි බෑ කියලා. හරි වැඩි හිතන්න යන්න එපා. ඒ නිසා දැනට මේ විදිහට කරගෙන යන්න. හරි හරි ළමයි තරඟකාරීත්වය කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. අපේ දරුවෙක් මට මැසේජ් එකක් දාලා තිබ්බා මෙන්න මේ විදිහට. හරිද? එයා දාලා තිබ්බ මොකක්ද දන්නවද? පන්තියේ පළවෙනියට පන්තියේ දෙවෙනිය තරඟකාරයෙක්ද කියලා දාලා තිබ්බා. ඒ වගේ මොකක් හරි අදහසක් කියන එකක් දාලා තිබ්බා. ඔව් පොඩි. අන්න දැක්කද තරඟකරුවෙක්. හරි ජනපතිට අගමැති තරඟකරුවෙක් දානවා. මේ දවස්වල නම් පොඩි තරඟයක් තියෙනවා වගේ ගතියක් පේනවා. හරි. හරි මම නැවත කියනවා ළමයි තරඟකාරීත්වය කියලා කියන්නේ මෙහෙමයි පුතේ. දැන් හිතන්නකෝ මම බේකරි ෂොප් එකක් කරගෙන යනවා. හරිද? මම බේකරි ෂොප් එකක් කරගෙන යනවා. හරිද? හිතන්න මම කරන බේකරි ෂොප් එකේ හරිද? මගේ කඩේට එහා පැත්තෙන් තවත් එකෙක් කියලා බේකරි එකක් දානවා. හරිද? බේකරි එකක් දානවා එහා පැත්තෙන් ඇවිල්ලා. මට කියන්න ළමයි දැන් මට මොකක්ද වැඩි වෙන්නේ? මට තරඟකරුවෙක් වැඩි වෙනව නේද? තරඟකරුවෙක් මට වැඩි වෙනවා. පැහැදිලිද? අපි හිතමු අන්න ඒ වගේ එකම ජාතියේ කට්ටියනේ අපි කොහොමද තරඟකරුවන් කියලා කියන්නේ? එකම ජාතිය ව්‍යාපාර කරන කට්ටියටනේ. අන්න ඒ වගේ ළමයි එක ජාතියේ එක හා සමාන ව්‍යාපාර කරන කට්ටියට අපි කියනවා කවුරු කියලාද? තරඟකරුවන් කියලා. එතකොට එක ජාතිය කරන ව්‍යාපාර ප්‍රමාණය වැඩි වීගෙන යනකොට ඒක අපේ ව්‍යාපාරයට තර්ජනයක් බවට පත් වෙනවා. හරි. ඒ කාරණා පැහැදිලි. පොඩ්ඩක් පෙන්නන්න හදන විනාඩියක් දෙන්න ඕන. හරි හොඳයි. හරි අපි යමු ළමයි ඊළඟ කොටසට. නෑ ඊළඟ කොටස නෙමෙයි වැඩේ අවසන්. අපි එනවා අන්තිම වාක්‍යයට. පුතේ මේකෙන් පස්සේ අනේ අන්තිම වාක්‍යය ඉවරයි. හරි ළමයි මෙතනින් අවසන් වෙනවා සම්පූර්ණයෙන්ම ශදුවත විශ්ලේෂණයේ කොටස. ඒත් සමගම අපේ අවසන් වෙනවා සම්පූර්ණයෙන් පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම. හරිද? දෙවෙනි පාඩමේ අච්චු පොතේ කොටස් ටිකක් මම ඔන්න ඔයාලට ටියුට් එකේ පිටිපස්සේ මුද්‍රණය කරලා දීලා තියෙනවා. පැහැදිලිද? තාක්ෂණික පරිසරයේ සියලු දේවල් ටික නුවන් දාලා දක්වලා තියෙනවා. හරි. හරි. ළමයි ලබන සතියේ ආගම් ලබන සතියේ plan එක. හරිද? එතන මෙතනින් අවසන් වෙන පුතේ දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරයේ කොටස. අපිට අද පාස් පේපර්ස් ටික සාකච්ඡා කරන වෙලාව මදි. හරිද? හරි. මම ඔයාලට පාස් පේපර් ටියුට් එක PDF එක දැම්මා. හරිද? පාස් පේපර් ටියුට් එකේ PDF එක මම ඔයාලට මේ වෙනකොට දාලා තියෙනවා group එකට. හරිද? ඔයාලා ලබන සතියේ පාස් පේපර් ටියුට් එක print out එකක් දාගෙන තියාගන්න. හරිද? ලබන සතියේ අපි ඒක සාකච්ඡා කරනවා. ඒක සාකච්ඡා කරන්නේ මෙන්න මේ දවසේ. අපි ඒක සාකච්ඡා කරන්නේ ලබන බදාදා නෙමෙයි. මතක තියාගන්න. ලබන බදාදා අපි පටන් ගන්නවා ඊළඟ පාඩම. ඒ කියන්නේ ව්‍යාපාර සංවිධාන කියන පාඩම. හරිද? ඒකට ඔයාගේ යාළුවෝ ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. එදාට පන්ති දින නොමිලේ. පැහැදිලිද? යාළුවෙක්ට
ලින්ක් එක ෂෙයා කරන්න පුළුවන්. පැහැදිලිද? යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරන්න පුළුවන් ලබන සතියේ විතරයි. හරිද? එතකොට අපි පටන් ගන්නවා තුන්වෙනි පාඩම. ව්‍යාපාර සංවිධාන කියන පාඩම අපි එදාට පටන් ගන්නවා. හරිද? මේකදී අපි කතා කරනවා තනි පුද්ගල ව්‍යාපාර ගැන, හවුල් ව්‍යාපාර ගැන, ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි ගැන, රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා ගැන අපි ලබන සතියේ සාකච්ඡා කරනවා. පැහැදිලිද? හරි. එතකොට මේ බදාදා ප්‍රෝග්‍රෑම් එක. හරිද? මම කියවනේ අමතර පන්තියක් දානවා කියලා ඊළඟ සතියේ, ඒ කියන්නේ මේ සිකුරාදා නෙමෙයි, හෙට නෙමෙයි, අනිද්දා නෙමෙයි, තුන්වෙනිදා සිකුරාදා අන්න එදාට මම ඔයාලත් එක්ක එදා උදේට එදාට සෙමින එකක් නෑනේ, එදාට ඉන්නේ අපේ කට්ටියනේ. හරිද? මම එදාට ඔයාලත් එක්ක මෙන්න මේ පාස් පේපර් ටියුට් එක සාකච්ඡා කරනවා. දෙවෙනි පාඩමේ පාස් පේපර් ටික අවසන් කරනවා. හරි. පැහැදිලිද? හරි. ඔක තමයි අපේ ලබන බදාදා සහ ලබන බදාදා අලුත් පාඩම් පටන් ගන්නවා. ඒ වගේම ලබන සිකුරාදා උදෑසන අමතර පන්තියේදී මේ පාස් පේපර් කොටස ඉවර කරනවා දෙවෙනි පාඩමට අදාළ. පුතේ මම ඔයාලට ගෲප් එකට දැම්මද පළවෙනි පාඩමේ පාස් පේපර් කට්ටලය? පළවෙනි පාඩමේ පාස් පේපර් සෙට් එක ගෲප් එකට දැම්මද දැම්මේ නැද්ද? දැම්මද? දැම්මනේ? දැම්ම. හරි. ගෲප් එකට දැම්ම. හරි. ඕන්න මම ඒකත් දැන් දාලා තියන්නම්. ගෲප් එකට. එතකොට දෙකම එකපාර print out දාගන්න. කලින් එක print out දාගෙන තියෙන කට්ටිය ආපහු print out දාගන්න යන්න එපා. කලින් එක දෙවෙනි එක විතරක් print out දාගන්න. මේක පොඩි කොටසක් පුතේ තියෙන්නේ. මේකේ තියෙන්නේ පිටු දෙකයි. pages දෙකයි තියෙන. ඒ කියන්නේ A4 එකක double side දාගත්තාම හරි ඔයාලට. පැහැදිලිද? පළවෙනි පාඩමේ නම් A4 දෙකක් තිබ්බා නේද? පිටු හතරක් තිබ්බා. හරි. එහෙනම් ජනතාව අපි පේප් එක කරගෙන ඉන්න ඕනේ මාත් එක කරමු ලබන සතියේ සිකුරාදාට. පැහැදිලිද? හරි. එහෙනම් ජනතාව අපි අද වැඩ කරතු අවසන් කරන්න යන්නේ. පළවෙනි පාඩමේ පාස් පේපර් ටිකත් මම ගෲප් එකට දාලා තියන්න. හරි. මම කලින් උදේම කවන්නේ ආපාරක් දාන්නම්කෝ. හරි. හරි හොඳයි. එහෙනම් ජනතාව අපි නැවත හමුවෙමු ලබන සතියේ බදාදා රාත්‍රී 9:15 අතර අපි හම්බ වෙමු. හරි යාළුවන්ට පණිවිඩය කියන්නේ අලුත් පාඩම් පටන් ගන්නවා කියලා ගිහන්සගේ කොමර්ස් ක්ලාස් එකේ හැමෝටම ජොයින් වෙන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. සුබ රාත්‍රියක් ජනතාව ප්‍රවේශමෙන් ඉන්න. ආයුබෝවන්.